නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจพมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณีนสัตติมปัญจสีลังธัมมังสาธุกังสุรกิตังกัตวาอัปมาดีนสัมปาดิตัมบังสมันตาจักรวาลีสุอัตรากัจฉันตุเดวทาสันดัมมังมุนิราจัสสุนันตุสักมุกดังดัมมะสาวเนคาลุอายัมบดันตาดัมมะสาวเนคาลุอายัมบดันตาดัมมะสาวเนคาลุอายัมบดันตาනමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ලෝකේ කරුණු දෙකක් පවතිනවා ඒ තමයි සත්‍ය අසත්‍ය කියලා සත්‍ය කියලා කියන්නේ ලෝකේ විද්‍යමාන පවතින දෙයට අපි කියනවා සත්‍ය කියලා අසත්‍ය කියලා කියන්නේ නොපවතින දෙයට කියනවා අසත්‍ය කියලා එතකොට මේ ලෝකේ මේ සත්‍ය අසත්‍ය කියන දෙක
පවතිනවා. හැබැයි සාමාන්‍යයෙන් අසත්‍ය බොරුව කියන එකත් පාවිච්චි කරන්න ගියොත් ඒකත් ඇත්තක් බව වගේ පේනවා. ඇත්තක් බවට පත් වෙන ඇත්ත වගේ තේරෙනවා. එතකොට මේ සත්‍ය කියලා කියන්නේ අර විද්‍යමානව පවතින දේ. එතකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයට සත්‍ය කියන එක විවර කරේ. උන්වහන්සේ තමයි ඇත්ත පහදා දුන්නේ. නමුත් ලෝකයේ තුල පවතින්නේ අසත්‍යය තමයි ලෝකෙ පවතින්නේ. උන්වහන්සේ දේශනා කරපු සත්‍යය තමයි මේ ලෝකේ අනිත්‍යතාවය තියෙන. කියන්නේ වෙනස් වීම. ඒ වගේම දුක, ඒ වගේම අනාත්ම ස්වභාවය තමයි ලෝකේ පවතින්නේ. නමුත් ලෝකේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු සත්‍යය ලෝක ව්‍යවහාරයේ නැහැ. ලෝකයා පාවිච්චි කරන්නේ නිට්ටයයි, සුඛයි, ආත්මයි කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා. දැන් තියෙන දේ නෙවෙයි පේන්නේ. තියෙන தත්ත්වය අනිත් පැත්තට තමයි පේන්නේ. ඉතින් දැන් අර මම ඉස්සෙල්ලත් කිව්වේ යමක් ව්‍යවහාර කරොත් ඊට පස්සේ ඒක තමයි ඇත්ත වගේ පේන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ලෝකේ මේ පවතින දෙයක්. ඒ නිසා උන්වහන්සේ කියනවා උපාදෝවා තථාගතෝ, තථාගතයන් වහන්සේ ඉපදුනා. අනුපාදෝවා තථාගතෝ, තථාගතයන් වහන්සේ ලෝකේ ඉපදුනේ නැතත්. තිතාවසා ධම්ම ධාතු, මේ ලෝකයේ තියෙන ධර්ම ස්වභාවයක් තමයි උන්වහන්සේ මේ අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කරන්නේ. ඒක ලෝකෙ හැමදාම පවතින දෙයක්. හැබැයි ලෝකයා ව්‍යවහාර කරන දේ ලෝකේ තියෙන එකක් නෙවෙයි. ඒක ලෝකේ පවතින දෙයක් නෙවෙයි. ඒක අසත්‍යයක්. ඒ නිසා ඒක හදාගත්ත දෙයක් විතරයි. දැන් උන්වහන්සේ දේශනා කරපු දේ උන්වහන්සේ ලෝකෙට පහළ වුණත් නැතත් පවතිනවා. දැන් ලෝකේ නිට්ටයයි කියලා පවතින දෙයක් නැහැ. හැම කාලෙම ලෝකෙ වෙනස් වීමක් තමයි තියෙන්නේ. නිට්ටය දේවල් ලෝකේ පවතින්නේ නැහැ. ඊළඟට දුක තමයි ලෝකේ පවතින්නේ. ඒ වගේම ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට මමයේ මාගේ මට අයිති කියලා පාලනය කිරීමේ අයිතියක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ ලෝකේ අන්න පවතින දෙයක්. අනිත්‍යයි කියන එක ලෝකේ හැමදාම වෙනවා. නේද? හැමදාම සිද්ධ වෙන දෙයක් තමයි අනිත්‍යයි කියන එක. වෙනස් වෙනවා කියන එක මේ ලෝකේ හැමදාම සිද්ධ වෙනවා. ඊළඟට දුක කියන එක මේ ලෝකේ විද්‍යමානව පවතිනවා. ඒ වගේම තමයි මමේ මාගේ මට අයිති කියලා ලෝකේ කාටවත් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඒකත් අන්න ලෝකේ පවතින දෙයක්. ඒකත් ලෝකේ පවතින දෙයක්. එතකොට මේක ලෝකෙ හැමදාම තියෙනවා. හැබැයි තිබුණට අර මේ ලෝකෙ ව්‍යවහාරයේ නැති නිසා ඒක යට යනවා. එතකොට ව්‍යවහාරයේ තියෙන දේ තමයි ලෝකෙ හැමදාම පවතින්නේ. පාවිච්චි කරන දේ තමයි පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන දේ ලෝකෙ ව්‍යවහාරයට එන්නේ නැති හින්දා තමයි ඒක නිතරම යට යන්නේ. නමුත් පවතින දේ සැබෑ తත්වය ඒකයි. ඉතින් අපි අර මේ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස නිසා මොකද වෙන්නේ? අර තියෙන පැත්ත නෙවෙයි අනිත් පැත්ත තමයි පේන්නේ. ඒකට විපල්ලාස කියන්නේ එමය. උඩු යටිකුරු වෙලා තමයි පේන්නේ. උඩට හරවපු දෙයක් පේන්නේ මේ යටට හරවලා වගේ. එහෙම නැත්නම් යටට හරවපු දෙයක් උඩට හරව එක විපල්ලාස කියලා කියන්නේ. ඒකට කියන්නේ අනිත්‍ය නිත්‍ය සංඥා කියන අනිත්‍ය දේවල් පිළිබඳව නිත්‍ය සංඥාව. ඒක අර උඩු යටිකුරු වෙලා පේන එකක් තමයි. මොකද අර නිත්‍යයි කියන එක පවතින දෙයක්, කියන්නේ වෙන සිද්ධ වෙන දෙයක්. අනිත්‍යයි කියන එක වෙන්නේ නැති දෙයක්. මේ ඊළඟට දුක්ඛේ සුඛ සංඥා, දුක පිළිබඳව සැපය යන සංඥාව. ඊළඟට අනාත්ම දේ පිළිබඳව මේ ආත්ම සංඥාව. ඊළඟට අසුභ දේ පිළිබඳව සුභ සංඥාව. එතකොට මේ විපල්ලාස තුනක් තියෙනවා. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, ditthi විපල්ලාස කියලා. සංඥා විපල්ලාස කියන්නේ හඳුනාගන්නේ විපරීත ලෙස.
ඊළඟට දිට්ටි පල්ලාස කියන්නේ මත තියෙන්නේ විපරීත ලෙස. ඊළඟට චිත්ත විපල්ලාස කියන්නේ දැන ගැනීම. දැනගන්නේ විපරීත ලෙස. එතකොට මේ අර ලෝකයේ තියෙන සත්‍යතාවය ඒ විදිහටම අන්න ලෝක සත්‍යය හඳුනාගෙන නැහැ. හඳුනාගෙන තියෙන අර නිට්ටය සුඛ ආත්ම වශයෙන්. එතකොට මේ අනිත්‍ය කියන එක ලෝකේ හැමදාම පවතින එකක්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුණත් නැතත් ඒකයි මේ ලෝකේ පවතින එකක් අනිත්‍යයි කියන වෙනස් වෙනවා කියන එක. දැන් අපි ලෝකේ මේ අනිත්‍යයි කියන එක අවබෝධ කරගත්තා නම් ලෝකයේ දේවල් බාර ගන්න කැමති වෙන්නේ නැහැ. දැන් නිත්‍ය සංඥාව නිසා තමයි ලෝකේ හැම දෙයක්ම අපි බාරගන්නේ. නිත්‍ය සංඥාව නිසා. දැන් తాවකාලික ලැබෙන කිසි දෙයකට සාමාන්‍යයෙන් අපි කැමති නැහැ. දැන් අපිට මේ බොහොම ලස්සන දෙයක් කවුරු හරි දික් කරනවා. දික් කරනකොට අපි ගන්න හදනකොටම බලන්න විතරයි කිව්වොත් අපි එච්චර කැමැත්තක් නැහැ. එතකොට ඒකට ඇලෙන්නේ නැහැ. මොකද తాවකාලික නිසා අපි ඒක අල්ලන්න යන්නේ නැහැ. ඉතින් අර ස්ථීරව දෙරවනම් තමයි අපි නිතරම ගන්නට කැමති. එතකොට මේ සාමාන්‍යයෙන් බාහිර ලෝක දේවල් ඔක්කොම අපි අල්ලගෙන ඉන්නේ පවතිනවා කියන හැඟීමත් එක්ක. අපිට ඒවා తాවකාලික දේවල් නම් අපි කිසිසේත් බාර ගන්න කැමති නැහැ. අපි ඒවර අභ්‍යන්තරිකව ඒවා පවතී කියන හැඟීමක් අප තුළ තියෙනවා. ඒකයි මේ හැමදේම අපි බාරගෙන ඉන්නේ. ඒවට කැමති ඒකයි. මොකද අර පවතිනවා කියන හඳුනා ගැනීම නිසා. පවතිනවා කියන දැන ගැනීම නිසා. తాවකාලිකව නම් ලෝකික කිසි දෙයක් අපි අල්ලන්නේ නැහැ. වෙනස් වෙනවා කියලා දන්නවනම් අල්ලන්න යන්නේ නැහැ. අපි කියමු දැන් ඊ타ත්ම භයානක හඬක් හැමදාම ඇහෙනවා. හැබැයි ඒ හටගස් සෙනෙම මේක නැති වෙලා යනවා. ඒතර කාලයක් එක දිගට ඒක වෙනවා නම් අපිට හුරු වෙනවා ඒක. නේද? ඒතර අපි දන්නවා මේ හඬ ඇහිච්ච සෙනෙම මේක නැති වෙලා යනවා. එතකොට අපි කාලයක් යනකොට ඒ හඬ අල්ලන්න යන්නේ නැහැ. ඒක හටගෙන එහෙමම නැති වෙලා යනවා. අපි ඒ පිළිබඳව අන්න අල්ලා ගැනීමක් කරන්නේ නැහැ. මොකද අපි දන්නවා මේ හටගස් සෙනෙම මේක නැති වෙලා යන එක. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි මේ හඬ ඒ විදිහට හඳුනාගත්තට අපි කිව්ව අලුත් කෙනෙක් අපේ නිවසට ආවා කියලා. දැන් අපිට නිවසේ ඉන්නකොට තමයි ඇහෙන්නේ. දැන් අලුත් කෙනෙක් ආපු ගමන් ඒ හඬ ඇහුනට පස්සේ මොකද වෙන්නේ? එයා අපි වගේ අතහරිනවද ඒ හඬ? නෑ. එයා ඒ හඬත් එක්කම බිය වෙලා අපි ළඟට එන්න පුළුවන්. නේද? අපි ඒතකොට කියන ඕක හැමදාම මේ හටගෙන ඕක නැති වෙලා යන එකක් කියලා. අන්න අර බලන්න අර වෙනස් වෙනවා කියන හැඟීමත් එක්ක අපි අල්ලන්නේ නැහැ. නමුත් අර අනිත් කෙනාට මොකද වෙන්නේ? ඒක ඇහෙනකොටම පවතින එකක් හැටියට තමයි එයා හිතන්නේ. දැන් දෙන්නටම ඇහිලා ඉවරයි. නමුත් මොකද වෙන්නේ? අනිත් එක්කනා ඒ හඬ අල්ලගන්න. අල්ලන්නේ මොකද? ඒ පවතී කියලා. පවතී කියන ප්‍රශ්නෙත් ඒක තමයි යට තියෙන්නේ. දැන් එයාත් දන්නවා නම් මේක හටගෙන නැති වෙලා යන එකක් කියලා එයාත් අල්ලන්නේ නැහැ. ඒතකොට දැන් හඬ අවසන් වුණාට පස්සේ තමයි දෙන්නම අල්ලන්නේ. අර අල්ලන්නේ මෙයා ඒක ග්‍රහණය කරගන්න. එතකොට අර ඒ වගේ ලෝකේ එකයි හැම දෙයක්ම හටගෙන වෙනස් වුණාට අපිට හැබැයි හැම දෙයක්ම තියෙනවා කියන හැඟීම තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි බාරගන්නේ. ඒ නිසා අර වෙනස් වෙන తాවකාලික දේවල් හැටියට අවබෝධ කරගත්තා නම් අන්න ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. දැන් తాවකාලිකව ලැබෙන කිසි දෙයක් අපි අල්ලන්නේ නැහැ. දැන් අපි කියමු මේ දැන් අපි ඔය නවාතැන් ගන්නවා ගිහිල්ලා කොහේ හරි. දැන් ඒව తాවකාලිකව නම් අපි ලොකුවට ඒව අපේ දේවල් කියලා ගන්නෙ නැහැ. දැන් මෙහි ගොඩක් ගෙවල් එහෙම නේද? తాවකාලිකින් හින්දා ගොඩක් ගෙවල් වලට ලොකු බැඳීමක් නැහැ නේද? ඒවා සමහරලාට පොඩි විනාශුනාය කැඩුනාය නේද? ලොකුවට හිතට දැනෙන්නේ නැහැ. දැන් අපේ දෙයක් නම් පොඩ්ඩක් හරි මේ වුණොත් තමයි යන්නේ නේද? මේ අපේ හිතට ගොඩක් දැනෙනවා. දැන් බලන්න අත්හැරීමේ මානසිකත්වයකින් ඒවා తాවකාලික දේවල් හැටියට පරිහරණය කරනින්ද අපිට ලොකු දුකක් දැනෙන්නේ නැහැ. දැන් ඒ తాවකාලික දෙයක්ම සමහරලාට අපිට නොදැනුවත් භාවයෙන් අපේ දෙයක් කියලා දුන්නොත් ඒ මොකද වෙන්නේ? එතකොට
අර ස්වභාවය නෑ. අපි කිව්ව අපි උපදිනකොටම අපි පදිංචි වෙලා ඉන්නේ කනුන් සතු දෙයක්. හැබැයි අපි දන්නේ අපි හිතන්නේ ඉන්නේ අපේ ගෙදර කියලා. එතකොට අපේ නිවස කියලා දැන් හිතාගෙන ඉන්න කාලයක් යනකොට වෙන කෙනෙක් ගිහිල්ලා පෙන්නන මේ මටයි දෙක මේ ඔප්පු මගේ කියලා. එතකොට දැන් අර ඇත්තටම తాවකාලිකක්. නමුත් අනුන් සතු දේ තමන් මගේ කියලා ගත්තොත් දැන් ඒක එකපාරට අතහරින්න පුළුවන්ද? අතහරින්න පුළුවන්කම නැහැ නේද? මොකද කාලයක් දැන් අයිති නැති දෙයක් අයිති කියලා අන්න මේ මමත්වයේ ඇති කරගෙන තියෙන ඇලීමක් ඇති කරගෙන තියෙන නිසා අර එකපාරට මෙතකොට අතහරින්න පුළුවන්කමක් නැහැ. යන්න කිව්වොත් යන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි දැන් අපේ ජීවිතෙත් අපිට හැමදේම తాවකාලික ලැබිලා තියෙන. නමුත් අපි తాවකාලික දේ මපායනය කරගෙන තියෙන්නේ. හැමදේම తాවකාලිකව තමයි තියෙන්නේ. සමහරවිට දැන් තව සුළු මොහොතකින් අපිට සමහරවිට අපේ හැම දෙයක්ම අහිමි වෙන්න පුළුවන්. ඒ වගේ తాවකාලිකත්වයක් තියෙනවා. නමුත් අපිට ඒක එහෙම ලේසියෙන් තේරෙන්නේ නැහැ. දැන් හෙට මැරුණොත් එහෙම අපිට කිසිවක් අයිති නැහැ. ඉතින් අර මේ తాවකාලික පවතින දේ අපි ගොඩනගාගෙන තියෙනවා. අන්න මේ අපිට අයිති දේවල් හැටියට අපි ගොඩනගාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ తాවකාලික දේවල් අර తాවකාලික හැටියට අපි දකිනවා නම් අන්න අපිට ඒවා මුල් කරගෙන අන්න ජීවිතේට දුක් දුම්නස් කරදර ඇති වෙන එක තමයි සත්‍යතාවය කියන්නේ. දැන් එතකොට අපි ඔක්කොම తాවකාලික දේවල් తాවකාලික හැටියට පරිහරණය කරන්නේ නැහැ. අපේ ශරීරයේ ඉඳලා හැමදේම తాවකාලික දේවල් හැටියට නෙමෙයි අපි අරගෙන තියෙන්නේ මම මාගේ මට අයිති දේවල් හැටියට. නමුත් අර මේ අනුන්ගේ නිවසක අපේ ගයක් කියලා ගත්ත වගේම තමයි මේකත්. මේකත් ඒ වගේම තමයි අපිට අයිති නැති අයිතිතාවයක් නැතුව අපි අයිති කියලා ගොඩනගාගෙන ඉන්නවා. ඒ විදිහට මේ අපි සංසාරේ පුරා අර නිත්‍ය සංඥාව පුරුදු කරපු නිසා ලෝකේ හැම ජීවිතයකම හටගන්න හැම දෙයක්ම අපිට නිත්‍ය හැටියට තමයි පේන්නේ. ඊළඟට වර්තමානයේ අපි මේ ඉන්ද්‍රියයන් එක්ක ගනුදෙනු කරනකොට හැම දෙයක්ම වෙනස් වෙන දෙයක් තමයි හටගන්නේ. නමුත් අපිට මේ හැම දෙයක්ම නිත්‍ය සංඥාව නිසා ඒවා වෙනස් වෙන දේවල් හැටියට පේන්නේ නැහැ. එතකොට මේ ඒකයි මේ වෙනස් වෙන ලෝකේ අපි අර නිත්‍ය සංඥාව තියෙන. තථාගතයන් වහන්සේ තමයි ලෝකේ උපදිලන්න ඇත්ත ස්වභාවය අපිට උන්වහන්සේ අවබෝධ කරලා තියෙන. වෙනස් වෙන දේවල් හැටියට අන්න අවබෝධ කරලා තියෙන. ඊළඟට අනිත් එක තමයි දුක. දැන් ලෝකේ පවතින්නේ සෑම ආකාරයකින්ම දුකක්. නමුත් අපිට සුඛ සංඥාව තමයි පේන්නේ. සුඛ සංඥාව තමයි පේන්නේ. මේ ආධ්‍යාත්මික ජීවිතයේ ඉඳලා මේ බාහිර හැම දෙයකම සැප තමයි අපිට පේන්නේ. දැන් පංච පාදානස්කන්ධය කියනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ සංකිච්ඡේන පංච පාදානස්කන්ධා දුක්ඛ. මේ කෙටියෙන් හකුලුවා කියන පංච පාදානස්කන්ධය කියන්නේ දුක. නමුත් අර සංසාරයේ ඉඳලා මේක ආස්වාද වශයෙන්ම බලාගෙන ආපු නිසා දැන් පොඩ්ඩක්වත් ලේසියෙන් එහෙම දුකක් කියලා අවබෝධ කරගන්න හරි අමාරුයි. ඒ පංච පාදානස්කන්ධය මේ පිළිබඳව ආස්වාදය කියන එක ගොඩාක් තියෙනවා. දැන් ගොඩාක් ආදීන දේ තියෙන දේවත් ලෝකයට සාමාන්‍යයෙන් හඳුනා ගන්නත් බෑ. පංච පාදානස්කන්ධය නම් අපිට ගොඩක් ආස්වාද පැත්ත තියෙනවා. නමුත් දැන් අකුසල් එහෙම ගත්තොත් එහෙම ආස්වාදයේ බැලුමට නැති තරන්නේ නේද? ආස්වාදේ බොහොම අඩුයි. නමුත් ඒකත් ආස්වාදය තමයි අරගෙන තියෙන්නේ. එච්චර ආදීනෝ තියෙන දේවත් දුකක් හැටියට අවබෝධ කරගෙන නැහැ. ඒකත් සැප හැටියට තමයි පේන්නේ. දැන් ප්‍රාණඝාත ආදී අකුසල් ගත්තොත් ඒවයි දැන් මනුස්සයන් ඒවා සිද්ධ කරන්නේ නිතරම සුඛ සංඥාවේ පිහිටාගෙන දුක් විඳින්න කරන්නේ නැහැ නේද? සැපයි කියන හැඟීමක් තියෙනවා, හඳුනා ගැනීමක් තියෙනවා. ඒ වගේම සැපයි කියන මතයක් තියෙනවා, සැපයි කියන දැන ගැනීමක් තියෙන. ඒ නිසා තමයි ඒවා පරිහරණය කරන්නේ. ඇත්තටම මේවා දුකක් හැටියට අවබෝධ වුණා නම් කරන්නේ නැහැ. ඊළඟට ඒකයි මේ අසත්‍ය තුල ලෝකේ පවතිනවා කියන්නේ ඒකයි. අසත්‍ය තුල ලෝකේ පවතිනවා කියන්නේ ඒකයි. ඒවාර කාලයක් තිස්සේ මේ පුරුදු කරන ඒවා දැන් ඇත්ත වගේ තමයි පේන්නේ. ඇත්ත වගේ තමයි පේන්නේ. ඒ නිසා
ඒ පොඩි අකුසලෙන්ද අපේ මනසේ හටගන්න අකුසල් සිතිවිලි දක්ව හැම දෙයක් පිළිබඳව සුඛ සංඥාව තියෙන. සැප හැටියටමයි පේන්නේ. ඒකයි ඒ අත්හැර ගන්න බැරි. මම මේ දවස්වල හැමදාම දේශනා කරපුවා කිව්වේ නිතරම ඒවයි සුඛ සංඥාව නිසා තමයි අපිට අත්හැර ගන්න බැරි. දැන් කේන්තියක් තරහක් ආවොත් අපි කොහොම කිව්වත් ලේසියෙන් අත්හැර ගන්න බෑ. බලන්නේම හිතේක පවත්තන්න. දුකක් කරදරයක් ප්‍රශ්නයක් ආවොත් ඒ හැම දෙයක්ම හිතේ පවත්තන්න තමයි කැමති. අයින් කරන්න කිසිසේත් කැමති නැහැ. අනිත් අය කොච්චර කිව්වත් අපි අනිත් අයට කිව්වත් අපිට හටගත්තට පස්සේ ඒක අතහැර ගන්න පුළුවන්කම නැහැ. මොකද අපි හිතන්නේ මේක මනසේ පැවැත්විය යුතුයි. ඒ පවත්තන්නේ ඇත්තටම දුක් විඳවන්න නෙවෙයි සැපක් බලාපොරොත්තු. ඒකයි සුඛ සංඥාව කියන්නේ. අභ්‍යන්තරිකව මුල් බැහැලා තියෙන ඒවා පිළිබඳව සැප ලබා දෙන දේවල් හැටියට. ඒකයි අතහැර ගන්න බැරි. ඒකයි අතහැර ගන්න බැරි. නැත්තම් හරියටම අවබෝධ කරගත්තා නම් මේ දෙයින් මට දුක හට ගන්නවා කියලා අල්ලන්න යන්නේ නැහැ. එතකොට මේ ඒ විදිහට මේ සැප පිළිබඳව අර හඳුනාගෙන තියෙන සංසාරේ පුරාවටම සුඛ සංඥාව තමයි තියෙන්නේ. ඒ නිසා මේ හිත ගත්තත් එහෙම හිත පිළිබඳව තියෙන තනිකරම සුඛ සංඥාව. මේ ඊළඟට හිතට එන දේවල් පිළිබඳව තියෙන්නේ දැන් අර පහන සංඥාව එහෙම කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ uppannam kama vitakkan nādivāseti pajahati vinodeti byanti karoti anabhavam gameti. දැන් හිත හඳුනාගෙන තියෙන හිතට එන දේවල් ඔක්කොම හිතන්න තමයි හඳුනාගෙන තියෙන්නේ. මොකද ඒවා එකක්වත් දුක් හැටියට දැකලා නැති ඉඳ තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් අර පහන සංඥාවේදී ඒකයි දැන් අපිට නිතරම තියෙන වද්ද ගන්න. එන හැමදේම බාර ගන්න අර සුඛ සංඥාව නිසා සැප ලබා දෙන ඉඳ තමයි දුකක් හැටියට හඳුනා නොගත්ත හින්දා තමයි දැන් බාරගන්නේ. ඉතින් පහන සංඥාවදී ඒකයි අර uppannam kama vitakkan nādivāseti pajahati vinodeti byanti karoti anabhavam gameti කියන්නේ ඒකයි. උපන් කාම විතරකේ අන්න අදිවාසේති කියන්නේ බාර ගන්නවා කියන එකයි. නාදිවාසේති කියන්නේ බාර ගන්න එපා කියන්නේ. එපා කියන පිළිගැනීමක් කරන්න එපා. අර පිළිගන්නේ දැන් ගෙදෙට්ට එන නරක පුජ්‍යලයක් අපි පිළිගන්නේ ඇයි? හොඳයි කියන මතේ නිසානේ. දැන් අපිට සමහරට අහිත පිනස කෙනෙක් එන්න පුළුවන්. අපි පිළිගත්තොත් පිළිගන්නේ මොකක් නිසාද? හොඳයි කියන නිසා. දැන් ඊට පස්සේ කාලයක් යනකොට එයා බාර ගන්න නොගියොත් කරන්නේ මොකක් නිසාද? අන්න නරකයි කියලා හඳුනගත්තොත්. කාලයක් යනකොට තේරුම් ගන්න මෙයා නරකයි කියලා. ඊට පස්සේ මොකද ප්‍රතිචාර? ඊට පස්සේ ප්‍රතිචාර බාර ගැනීමට පිළිගන්නේ නැහැ. සමහරලාට ගේට්ටුවෙන් එනකොට අපි කෝල් එකක් ඉන්න පුළුවන් නේද? වෙන කතාවක් හැටියට. එහෙම නැත්නම් අපි දොර වහලා යනවා නේද? එතකොට අන්න බාර නොගත්තොත් මොකද වෙන්නේ? කාලයක් යනකොට එයා එන්නේ නැහැ. එතකොට කොච්චර නරක කෙනෙක් වුණත් අපි පිළිගත්තොත් තමයි එයා එන්නේ. දැන් මේ සිතුවිලි අපේ චිත්තසංතානයට එන්නේ ඇයි? අපි බාර ගන්න නිසා. ආන්න ඒකයි. බාර ගන්න නිසා තමයි නැවත නැවත හිතට එන්නේ. නොපිළිගැනීමක් කරොත් අන්න කාලයක් තිස්සේ අන්න ඊට පස්සේ එන්නේ නෑ. ඒකයි පහන සංඥාව එහෙම පුරුදු කරලා තියෙන්නේ. දැන් ඔක්කොම ඔක්කොම වද්ද ගන්න තමයි මේ හුරු වෙලා තියෙන්නේ. එන හැමෝටම සංග්‍රහ කරන්න අපි හුරු වෙලා. ඒකට හැමෝම එනවා. ඉතින් ඒ නිසා තමයි පහන සංඥාවෙම දේශනා කරලා තියෙන්නේ. අන්න ඒවා මේ සිටිවිලි අන්න ඒවට සංග්‍රහ කිරීමක් කරන්න හොඳ නෑ. අන්න මේ ගේට්ටුවේ මේවා අයින් කරලා දාන්න ඕන. එතකොට මේ ඉතින් සංසාරේ පුරාවට ඒකයි අර හඳුනාගෙන නැහැ නිසිව. අර මං කිය පුජ්‍යලේක් නිසිලේ හඳුනාගත්තේ නැති නිසා තමයි අපි අරගෙන සංග්‍රහ කරන්නේ. නමුත් කාලයක් යනකොට හැබැයි හඳුනා ගන්න ඊට පස්සේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ සිතිවිලි සම්බන්ධවත් ඒකයි අපි ඒක හඳුනා නොගත්ත හින්දා තමයි හිතේ දැන් ඒවා ඔක්කොම අපි බාර ගන්න. මේව ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්නන ආගන්තුක නේද? අර කියන්නේ පබස්සර මිදම් බික්වේ චිත්තං හිත කියන්නේ හරි ප්‍රබාස්වරයි. හැබැයි තන්ත්‍රකෝ ආගන්තුකේහි උපක්ලේශේ උපක්ලිට්ඨා. ආගන්තුක වෙන අයගෙන් තමයි අන්න කිලිටි වෙලා ඉන්නේ. එතකොට ආගන්තුක එන අය අපි බාර ගන්න හින්දා තමයි ඒ තුලින් කිලිටි වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සුඛ සංඥාව නිසා තමයි ඒ එච්චර දරුණු දේ අපිට හඳුනා ගන්න බැරි වෙලා තියෙන. ඒක මේ උඩු යටිකුරු වෙලා පේනවා කියන්නේ ඒකයි. ඒතරම්ම හානිකර දේ අපිට පොඩ්ඩක්වත් හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ.
හිතේ හේතුව තමයි අර දුක දුක හැටියට අවබෝධ නොකර ගැනීමයි තියෙන්නේ. ඒකයි අවිද්‍යාව තෝරනකොට පෙන්නන්නේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ ඒකයි. දුක පිළිබඳව දන්නේ නැත්නම් එතන අන්න කරවල තමයි තියෙන්නේ. දැන් හිතේ තියෙන කරවලතාවය නිසා තමයි පේන්නේ නැත්තේ. ඉතින් ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වෙන අනාත්ම. අනාත්මය කියලා කියන්නේ අපේ වසඟේ පාලනය කරන්න බැහැ කියන එක. උන්වහන්සේම පැහැදිලිවම දේශනා කළා තිනු අනත්ත ලක්ෂණ සූත්‍රයේ රූපංච හිදම් භික්කවේ අත්තා අබවිස්ස මහණනි මේ රූපේ ආත්මයන් වුණා නම් නහිදං රූපං ආබාධාය සංවත්තති. මේ රූපේ ආබාධයේ පිණිස ලක් වෙන්නේ නැහැ කියනවා රූපේ ආත්මයක් වුණා නම්. රූපේ මගේ වුණා නම් වෙනස් වෙන්න විදිහක් නැහැ කියනවා. ඒකයි. ලබ්බේචත රූපේ ලබන්න පුළුවන් කියනවා. ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න. ඒවම්ම අහෝසි මෙහෙම වෙන්න නම් එපා කියන. රූපේ ආත්මයක් වුණා නම් පාලනය කරන්න පුළුවන් කියනවා. එතකොට අනාත්මය කියලා කියන්නේ අපිට මේ පාලනය මේ ආත්මය කියන්නේ පාලනය කරන්න පුළුවන් කියන එක. දැන් රූපේ පාලනය කරන්න බෑ කියනවා. රූපය පාලනය කරන්න බෑ කියන ඒවම් මේ හෝතු මෙහෙම වෙන්න ඒවම්ම අහෝසි මෙහෙම වෙන්න එපා කියලා. යස්මාචකෝ බික්වේ රූපං අනත්තා නමුත් මහණෙනි රූපය අනාත්මයි. ඒ නිසා නැච ලබ්බති රූපේ නිසා රූපේ ලබන්න බෑ කියනවා. ඒවම් මේ හෝතු මගේ රූපේ මෙහෙම වෙන්න. ඒවම් මහ අවෝසි මෙහෙම වෙන්න එපා කියලා. එතකොට මේ අනාත්මයි කියලා කියන්නේ අපිට ඕන විදියට පාලනය කරන්න බෑ කියන එකයි. අපිට ඕන විදියට පාලනය කරන්න බෑ කියන එක තමයි අනාත්ම කියන. ආත්මය කියන්නේ අපිට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියන අන්න හඳුනා ගැනීම. ඒකයි මේ උඩු යටි කුරු වෙලා පේනවා කියන්නේ ඒකයි. දැන් තියෙන්නේ පාලනය කරන්න බැරි කිසිම දෙයක් පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ඕන විදියට කිසිම දෙයක් පාලනය කරන්න බෑ. රූපේවත් හටගන්න විඳීම්වත් ඒ වගේම හඳුනා ගන්න දේවල් වුණත් සංස්කාර මේ හිත මේ කිසිවත් අපිට ඕන විදියට පාලනය කරන්න බෑ. ඒකනේ දැන් භාවනා කරනකොට එහෙම දැන් හිත අපිට ඕන විදියට එහෙම අන කරලා එහෙම පාලනය කරන්න පුළුවන්කම නැහැ. ආනේ. ඉතින් ඒ නිසා මේ අනාත්ම කියලා කියන්නේ ඒකයි අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ කියන එක. ඉතින් මේ විදිහට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැවතුනාට අන්න ලෝකයේ ව්‍යවහාරයේ පවතින නිට්ටය සුඛ ආත්ම කියන එක. එතකොට ඒකයි ඒක අසත්‍ය කියලා කියන්නේ. එතකොට අසත්‍ය කියලා කියන්නේ ඒකයි පවතින සැබෑ තත්ත්වයේ නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ සත්‍ය කියන එක ලෝකයට දේශනා කොට වදාළේ. එතකොට මේ සත්‍ය අවබෝධ නොකර ගැනීම නිසාම තමයි කියනවා මේ දීර්ඝ කාලයක් සංසාරේ සැරිසරාගෙන ඉන්න වෙලා තියෙන්නේ. චතුන්නම් බික්වේ ධම්මානං අනුනුබෝධ අපටි වේදා ඒව මිදං දීග සංසාරං සන්දාවිතං. මාන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ අවබෝධ නොකර ගැනීම නිසා තමයි මේ දීර්ඝ සංසාරේ බොහෝ කාලයක් අපි පැමිණිලා තියෙන්නේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් තමයි මේ සංසාරයෙන් අපිට අන්න අත්මිදින්න පුළුවන්කම ලැබෙන්නේ. අතහැරීම කියන එක යම් දවසක කරනවා නම් මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරපු දාක තමයි අන්න විඥා විමුක්ති කියන එක ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ සත්‍ය කියන එක ජීවිතේට අවස්ථා තුනකදී තමයි සම්බන්ධ කරගන්නේ. ඒකට පෙන්නන තියෙනවා පළමුවෙන්ම සත්‍යයට කළ යුතු දෙයක්. පළවෙනි එක තමයි සත්‍යානුරක්ඛි. සත්‍ය ආරක්ෂා කරන්න ඕන කියන පළවෙනි පියවර තමයි සත්‍ය ආරක්ෂා කරන්න ඕන. දෙවෙනි පියවර තමයි සත්‍යානුබෝධ. සත්‍ය අවබෝධ කරගන්න ඕනි. තුන්වෙනි පියවර තමයි සත්‍යානුපatti. සත්‍යයට පැමිණෙන්න ඕන. සත්‍යයට පැමිණෙච්ච අය කවුද? නෑ රහතන් වහන්සේලා තමයි සත්‍යයට පැමිණිච්ච අය. උන්වහන්සේලා සත්‍ය තුල ඉන්නේ. අසත්‍ය තුල නොවේ. ඒකයි ලෝකේ හටගන්න දේවල් උන්වහන්සේලා හරියටම හඳුනා ගන්න. දැන් වේදනාව ගැන කියන වේදනාව හටගන්නකොටම උන්වහන්සේලාට මොකක්ද තේරෙන්නේ? අනිච්චන්ති පජානාති. අනිත්‍යයි කියලා අන්න හඳුනා ගන්න. හරියටම හඳුනා ගන්නවා. ඒක තමයි සත්‍යයට පැමිණලා කියන්නේ. ඒක සත්‍ය තුල ඉන්නේ. නිතරම හැම
මේ ඉන්ද්‍රියන් හයෙන්ම හට ගන්නකොට ඒ හැම දෙයක්ම හරියටම හඳුන ගන්න. හරියටම හඳුන ගන්නවා. ලෝකේ අනිත් දේවලුත් එහෙමයි. දුක උපදලා දෙන දෙයක් හරියටම දුකක් හැටියට අවබෝධ කර ගන්නවා. ඒක ඒ නිසා උන්වහන්සේලා නිතරම සත්‍ය තුල වාසය කරන අය. ඇත්ත තුල තමයි ජීවත් වෙන්නේ. බොරුවේ ජීවත් වෙන්නේ නැහැ. නිතරම සත්‍ය තුල රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ. ඒ අයට කියන්නේ සත්‍යානුපත්ති සත්‍යයට පැමිණිලා. දෙවෙනි කොටස තමයි සත්‍යානුබෝධ සත්‍ය අවබෝධ කරගත්තේ අය. කවුද සත්‍ය අවබෝධ කරගත්තේ? සෝතාපන්න අය, සකදාගාමී අය, අනාගාමී අය. ඒ අය සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. හැබැයි සත්‍යයට තාම පැමිණිලා නැහැ. එක තැනක පෙන්නනවා නිදේ වතුර තියනවා කියලා දන්නවා. හැබැයි තාම බීලා පිපාසය නිවාගෙන නැහැ. හැබැයි වතුර තියනවා ඔක්කොම දන්නවා. දැන් වතුර තියනවා බොන්න ඕනි ඔක්කොම දන්නවා. හැබැයි හරියටම පිපාසය නිවාගෙන නැහැ. ඒ වගේ දැන් සෝහං සකදාගාමී අනාගාමී අය සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. හැබැයි සත්‍යයට තාම පැමිණිච්චි නැති අය. සත්‍යයට පැමිණලා නැහැ. පරිපූර්ණ වශයෙන් පැමිණලා නැහැ. අවබෝධ කරගෙන ඉන්නේ. ඊළඟ තුන්වෙනි තියෙන්නේ සත්‍යානුරක්ඛි සත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. ඒ තමයි ඊට මෙහාය. සෝතාපන්න මෙහා ධර්ම මාර්ගයේ යන අය සත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. සත්‍ය කියන එක ආරක්ෂා කරන්න ඕනේ. මොකද සත්‍ය අමතක වුණොත් එහෙම මොකද වෙන්නේ? අවබෝධ කරගන්න බැරි වෙනවා. දැන් කියලා දුන්නු ගණනක් අමතක වුණොත් මොකද වෙන්නේ? හදාගන්න බැරි වෙනවා. ක්‍රමවේදේ අන්න ඉස්සෙල්ලාම ආරක්ෂා කරගන්න වෙනවා. එතකොට තමයි ඒක මේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ගණනක් වුණත් හදන්න පුළුවන් වෙන්නේ කියන ක්‍රමවේදේ හරියටම ආරක්ෂා කරගන්න ඕනිය. සටහන් කරගෙන හරි නේද ආරක්ෂා කරගන්න ක්‍රමවේදේ. ඊට පස්සේ නේ හදන්නේ. හැදුවට පස්සේ තමයි තමන්ගේ දෙයක් බවට ඒ ගණන පත් වෙන්නේ. ඒතර ගණන පිළිබඳව එයාට වැටහීමක් අවබෝධයක් තියෙනවා. අන්න ඒ වගේ මේ සත්‍යය කියනක පළවෙනිව ආරක්ෂා කරගන්න ඕනි අමතක නොවෙන්න. එතකොට තමයි සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතකොට සත්‍ය ආරක්ෂා කරන්න වැඩපිළිවෙල පහක් තියෙනවා. හැබැයි ඒක සත්‍ය විතරක් නෙමෙයි ලෝකයේ අසත්‍යයත් එහෙම තමයි ආරක්ෂා වෙලා තියෙන්නේ. සත්‍ය අසත්‍ය දෙකම එකම ක්‍රමවේදයට තමයි පවතින්නේ. ඒ සත්‍ය ආරක්ෂා කරන වැඩපිළිවෙල තමයි පළවෙනි එක තමයි සද්ධා පිළිගැනීම තියෙන්න ඕනේ. එතකොට තමයි ලෝකේ සත්‍ය ආරක්ෂා කරගන්න පුළුවන්. හැබැයි අසත්‍ය ආරක්ෂා වෙන්නේ සද්ධාවෙන් තමයි. ඊළඟට රුචි කැමැත්ත තියෙන්නට ඕන. ඊළඟට අනුශ්‍රවණ නැවත නැවත අහන්නට ඕන. ඊළඟට ආකාර පරිවිතර්ක කරුණු විමසන්නට ඕන. ඊළඟ එක තමයි දිට්ඨි නිජ්ජානක්ඛන්ති. කරුණු විමසා ඇති කරගත් වැටහීමක් තියෙන්නට ඕනි. වැටහීමක් ඇති කරගන්න ඕනි. ඒක කරුණු විමසලා තමයි ඇති කරගන්නේ. ඒකට හැබැයි ප්‍රත්‍යක්ෂ අවබෝධය කියලා කියන්නේ නැහැ. අවබෝධය කියලා කියන්නේ ඒක ඇත්ත ආරක්ෂා කරනවා විතරයි. ඇත්ත අවබෝධ කරගත්ත කෙනෙක් කියලා කියන්නේ ඇත්ත ආරක්ෂා කරන පුද්ගලෙක් හැටියට විතරයි හඳුන්වන්නේ. ඒ වගේම ওই පහෙන්ම තමයි ලෝකයේ අසත්‍ය කියන එකත් ආරක්ෂා වෙලා තියෙන්නේ. අසත්‍ය ආරක්ෂා වෙන්නේ පිළිගැනීම නිසා, කැමැත්ත නිසා. ඊළඟට නැවත නැවත ඇහුවොත් අමතක වෙන්නේ නැහැ. ඊළඟට ඒ ගැන හිතුවොත් කල්පනා කරොත් ඒත් නෑ. ඒ වගේම මතයක් හැටියට ගත්ත ගමන්ම දිට්ඨි කියන්නේ දෘෂ්ටියක් හැටියට ගත්ත ගමන් ආය කාර්දාකත් ඒක අමතක වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය ලෝකේ බහුතරයක් ආගම් ওই පහෙන් තමයි පවතින්නේ. බහුතරයක් ආගම් පවතින්නේ සද්ධාව නිසා. එහෙම නැත්නම් කැමැත්ත නිසා. එහෙම නැත්නම් අර නැවත අහනවා. අහන්න මොකද වෙන්නේ? අමතක වෙන්නේ. හැමදාම අහනකොට අමතක වෙන්නේ නැහැ. ඊළඟට කල්පනා කරනකොටත් ඒක අමතක වෙන්නේ. ඊට පස්සේ කල්පනා කරනකොට දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වුණාම ආයේ ලේසිය වෙන්නේ ඒක අමතක වෙන්නේ නැහැ. එතකොට හොඳ මතකයක් තියෙනවා. එතකොට ධර්මයේ පැත්තෙන් දියුණු කරනකොටත් ওই පහෙන් දියුණු කරත් තමයි මේ සත්‍ය කියනක අමතක නොවි තියෙන්නේ. සත්‍ය අමතක නොවුනොත් තමයි අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් සත්‍ය අමතක වුණොත් කවදාකවත් අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. අර මං කිව්ව මුලින්ම ගණනක් හදලා දෙන ක්‍රමවේදය අමතක වුණොත් එහෙම ගණන් හදන්න පුළුවන්ද? හදන්න පුළුවන් නෑ. එතකොට ඉතින් අපේ අඩු වැඩි කිරිය තමයි දාන්නේ නේද? එතකොට හරියට ගණන
අන්න හදාගන්න පුළුවන් කමක් නැහැ. නියම උත්තරේ නැහැ. ගණන් හදනවා වගේ පේනවා හැබැයි. නේද? හැබැයි උත්තරේ හරියට එන්නේ නැහැ. ආන්න ඒක. එහෙනම් ඒ කියපු ක්‍රමවේදයට හරියටම අන්න මේ අපි ඒක ආරක්ෂා කරනවා. ඉතින් ගණනක් ආරක්ෂා කරන්න පළවෙනි පියවර මොකද? ශ්‍රද්ධාව තියෙන්න එපා. පිළිගන්න එපා ගුරුවරයා කියපු එක නේද? මේ ක්‍රමවේදය තමයි ගණන හදන්නේ. දැන් පිළිගත්තේ නැතුනොත් ගණන හදන්න පුළුවන්ද බැයිද? බෑනේ නේද? දැන් ලෝකේ සාමාන්‍යයෙන් අපි බාහිර ඕනි දෙයක් පිළිගන්නවා. බාහිර ඕනි දෙයක් පිළිගන්නවා. ඒ පිළිගන්න හින්දා තමයි අපිට හැමදේම කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. පිළිගත්තේ නැත්නම් බාහිර ලෝකෙත් අපිට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. දැන් බාහිර ලෝකේ හැම අධ්‍යාපනයක්ම හැම දෙයක්ම අපි පිළිගත්තේ හින්දා තමයි අපිට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ධර්මයේ තුලත් එමය ශ්‍රද්ධාව තිබුණොත් තමයි අවබෝධය කරා යන්න පුළුවන්. ඒකයි ශ්‍රද්ධාව හැම දෙයකම මොකේද දාලා තියෙන්නේ? මුලට දාලා තියෙන්නේ. මුලට තමයි ශ්‍රද්ධාව දාලා තියෙන්නේ. එතකොට ශ්‍රද්ධාව කියන්නේ පොඩි එකක් නෙවෙයි. ශ්‍රද්ධාව කාටද පරිපූර්ණ වෙන්නේ? කාටද ශ්‍රද්ධාව පරිපූර්ණ එක්කෙනා කවුද? රහතන් වහන්සේට තමයි ශ්‍රද්ධාව පරිපූර්ණත්වයට පත් වෙන්නේ. රහත් වෙනකොට තමයි ශ්‍රද්ධාව ඔන්න පරිපූර්ණ වෙන්නේ. ඊට මෙහා ශ්‍රද්ධාව පරිපූර්ණ අය නෙවෙයි. සෝතාපන්න වෙනකොට ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්නේ නැහැ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය අන්න පරිපූර්ණ වෙන්නේ රහත් වෙනකොට. ඒතර පොඩි එකක්ද ශ්‍රද්ධාව කියන එක? පොඩි එකක් නෙවෙයි. නේද? අපි නිකන් ශ්‍රද්ධාව කියනකොට අපි හිතන්නේ අබුදුරන් වහන්සේ පහළ වුණා කියලා බාරගත්තා නම් නේද? බුද්ධ ආගම හොඳයි කියලා දැනගත්තා නම් ශ්‍රද්ධාව කියලා වගේ තේරෙන්නේ නේද? ඒක නෙවෙයි. ශ්‍රද්ධාව කියන්නේ ඊටත් ඒකයි. ඊටාත්ම ඒතර බාහිර රහත් වෙනකොට ශ්‍රද්ධාව පරිපූර්ණ වෙන්න නම් ශ්‍රද්ධාව පොඩි එකක් නෙවෙයිනේ. බොහොම ගැඹුරු එකක් වෙන්න එපා නේද? දැන් ඊට මෙහාට ශ්‍රද්ධාව දිනු කරගන්න බැරි නම් සෝතාපන්න වෙනකොටත් ඒතර ශ්‍රද්ධාව පොඩි එකක් නෙවෙයිනේ නේද? රහත් වෙනකොටත් ශ්‍රද්ධාව සෝතාපන්න වෙනකොට පරිපූර්ණ වෙන්නේ නැහැ කියන්නේ. එතකොට අපිට කොහොමද පරිපූර්ණ කරගන්න පුළුවන්ද ලේසියෙන් ශ්‍රද්ධාව නේද? නමුත් ශ්‍රද්ධාවට ලෝකේ තැන බොහොම අඩුයි. ඒකයි. මොකද අපි හරියට ශ්‍රද්ධාව මේ ශ්‍රද්ධාවන්තය මොඩියා කියලා එහෙම දාලා තියෙනවනේ. ඒ නිසා ශ්‍රද්ධාවට වැඩි තැනක් දෙන්නේ නැහැ. මොකද අපි කියන්නේ අවබෝධ කරගන්න එකක් නෙමේක. ඒ නිසා අපි පිළිගන්නේ අවබෝධ කරගත්තොත් පස්සේ නේද? එහෙම මතයන් හරියට තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශ්‍රද්ධාවට ලොකු තැනක් දෙනවා බොහොම අඩුයි. ඉතින් ඒ නිසාම තමයි අවබෝධය කරා යන්න බැරි වෙලා තියෙන්නේ. මොකද මේක මේ තමන් අවබෝධ කරගන්න එකක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝනේ. ශ්‍රාවකයෝ අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. දැන් ගණන අපි මේව කරගන්න එකක් නෙවෙයි ගුරුවරයා කියලා දෙන දෙයක්. ඉතින් අනිවාර්යෙන් එයා කියපු ක්‍රමවේදය අපි බාර ගන්න ඕනේ. නේද? අපි බාරගත්තාම තමයි ඒ ක්‍රමවේදයට අපි හදාගෙන යන්න පුළුවන්. එතකොට අපි පාරක් ගණන් ක්‍රමය අපි හදන එක නෙවෙයිනේ. නේද? ගණන් ක්‍රමය හදලා දීපු එකක්. අපි ඒ ක්‍රමයට හදනවා. හැබැයි ඒ හදනකොට අපිටත් ඊට පස්සේ ඒ ක්‍රමවේදේ අවබෝධ වෙනවා. ආන්න ඒකයි. එතකොට ඒ හදලා දුන්නු එකක් තමයි තියෙන්නේ. එතකොට ශ්‍රාවකයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ තියෙන වෙනස මොකක්ද කියලා. තථාගතයන් වහන්සේත් රහත් වෙනවා ශ්‍රාවකයෝත් රහත් වෙනවා. ඒතර මොකද්ද වෙනස? ඒතර කියනවා තථාගතයන් වහන්සේ කියන්නේ අනුපාදස්ස මග්ගස්ස උපාදේත. නූපන් මග උපදුප කෙනා තමයි සාතුන් වහන්සේ. ඊළඟට නොදන්නා මග දැනගත් කෙනා. නොගිය මග ගිය කෙනා තමයි තථාගත. ශ්‍රාවකයෝ කියන්නේ පච්චා සමන්නාගත. හදලා දුන්න මාර්ගය යන අයට තමයි ශ්‍රාවකයෝ කියන්නේ. ඉතින් ශ්‍රාවකයන්ට හදන්න දෙයක් නැහැ. ශ්‍රාවකයන්ට තියෙන්නේ මැප් එක ඇඳලා තියෙන්නේ හදපු මැප් එක යන්න. නේද? ඒ නිසා දැන් ශ්‍රාවකයන්ට තියෙන්නේ මැප් එක හදලා දීලා තියෙන්නේ යන්න. ආන්නේ. හැබැයි යන්න අර මැප් එක පිළිගන්න ඕනේ නේද? මේක වැරදි අර මේකට තමන් මාර්ග හදාන්න යන්න කිව්වොත් එහෙම යන්න බෑ. ශ්‍රාවකයන්ට තියෙන්නේ කියපු ක්‍රමවේදයට යන්න. ආන්නේ එකයි. තථාගතයන් වහන්සේ ක්‍රමයක් කියලා තියෙනව නේද? ඒ ක්‍රමවේදයට යන්න ඕන. එතකොට තමයි යන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ සද්ධාව ඒකයි මුලට හැම තැනම දාලා තියෙන්නේ. සද්ධා බීජං. දැන් මොනවා හරි ගහක් හදන්න නම් බීජේ ඉපේ. දැන් සද්ධාව තමයි බීජේ. බීජේ නැත්තම් ගස් හදන්න බෑනේ නේද? කණු තමයි හිටවන්නේ. නේද? ගස් හදන්නේ නැහැ.
එතකොට සද්ධා බීජ. ඊළඟට සද්ධාව ඉන්ද්‍රිය හැටියට කිනුට අංකයකට තියෙන්නේ මොකද්ද? සද්ධාව. දැන් මෙතනත් අංකයකට මොකද්ද? සත්‍ය ආරක්ෂා කරන්න අංකයකට තියෙන්නේ මොකද්ද? ඒ සද්ධාව. ඊළඟට සද්ධා බල හැම තැනදී මේකයි සද්ධාව තමයි අන්න පෙරටම ඇවිල්ලා තියෙන්නේ. එතකොට එක තැනක පෙන්නනවා නගරයක තියෙන පළවෙනි ආරක්ෂක වළල්ල තමයි සද්ධාව. ඒසිකාස්තම්භය කියලා කියන්නේ. මායිංගල ලොකු මායිම් මේකක් හිටවන. එතකොට තමයි නගරේ පළවෙනි සීමාව. එතනින් එහාට කවුරු හරි ආක්‍රමණය කරන්න ආපු ගමන් තේරෙනවා. ඒ වගේ සද්ධාව කියන්නේ ඒසිකාස්තම්භය කියලා කියනවා. ඒසිකාස්තම්භය කියලා කියන ඒ සද්ධාව නැමැති මේ කණුව හිටවගත්ත ආර්ය ශ්‍රාවකයාට තමයි අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ සද්ධාව ඒකයි මේ ධර්මයේ මාර්ගයේ අවසාන ශ්‍රාවකයාට පෙන්වන්නේ කවුද? සද්ධානුසාරී කියලා කියන්නේ ඒකයි. සද්ධානුසාරී කියන්නේ දැන් පාලියෙන් කියන අනු කියන්නේ මේ මේ අනුසාරිපුත්ත කියන අනුසාරිපුත්ත කියන්නේ සරියුත් ස්වාමීන් වහන්සේ වගේ කියන එකයි. සරියුත් ස්වාමීන් වහන්සේ අනුව යන කෙනාට අනුසාරිපුත්ත කියනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ගති ලක්ෂණ ගොඩාක් තියෙනකොට කියනවා අනුසාරිපුත්ත කියලා පාලි භාෂාවෙන්. අනු කියන්නේ ඒ කෙනා වගේ ඒ කෙනා අනුව යනකොට අනුසාරිපුත්ත කියලා කියනවා. එතකොට මේ මෙතන සද්ධානුසාරී කියන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ කියපු දේ පිළි අරගෙන යනවා. හැබැයි අවබෝධයක් නැහැ. එතකොට සද්ධානුසාරී භාවයේ තෝරනකොටත් පෙන්නනවා චක්කුම් භික්කවේ අනිච්චං විපරිණාම අඤ්ඤතාභාවය. මහණෙනි මේ ඇස අනිත්‍යයි වෙනස් වෙලා නැති වෙලා යනවා. ඉමේ ධම්මා සද්ධාති මේක යම් කිසි කෙනෙක් පිළිගන්නවා. මේක පිළිගන්න අවබෝධ කරගන්න ඕනේ පිළිගන්නවා. ඊළඟට අයං උච්චති භික්කවේ සද්ධානුසාරී මෙයාට තමයි සද්ධානුසාරී කියන්නේ. ඔක්කන්තෝ සම්මත්ත නියාමං ආර්ය මාර්ගයට බැසගත් කෙනෙක්. වීතිවන්තෝ පතජන භූමිය ඉක්මවලා ගිය කෙනෙක්. ඊළඟට එයා මේ සත්‍ය අවබෝධ නොකර මේ මැරෙනවා කියන එකත් බුදුරජාණන් වහන්සේ කියන අබබ්බෝගේ අබහුවය කියන. ඒ වගේ මෙයාගෙන් නිරේට යන പ്രേත ලෝකයට තිරිසන් ලෝකයට යන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත්තේ කෙනෙක්. ඒතකොට සද්ධාව තෝරනකොට තෝරන්නේ කොහොමද? සද්ධාති තථාගතස්ස බෝධි. බෝධි කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. සද්ධාති පිළිගන්නවා කියන එක. උන්වහන්සේ අවබෝධය පිළිගන්නවා. ඒතකොට උන්වහන්සේ යමක් කිව්වනම් ඒක පිළිගන්න. ඒකට තමයි අර සද්ධානුසාරී කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ කියපු අනුව යන කෙනා. ඒක අවබෝධයක් තියෙනවා නෙවෙයි. එයා පත්‍යස්ස අවබෝධ කරගෙන නැහැ කිව්ව නිසා කරනවා. ආන්න ඒකයි. එතකොට මේ තව උපමාවක් පෙන්නන මේ බුදුරජාණන් වහන්සේ මේ ඉස්සර මේ හරක් පාලනය කරන ගොපල්ලු. ඉතින් නුවණ තියෙන ගොපල්ලු මේ වතුරකින් හරක් ගොඩ මේ කියන්නේ ඊතර කරනකොට පළමුවෙන්ම ඊතර කරන්නේ හොඳම හයිය තියෙන හොඳ සත්‍ය සම්පන්න ගවයන් කියනවා. ඒ කට්ටියට දැම්මි ගම් ටක් ගාලා ඒගොල්ලට යනවා. ඊට පස්සේ එහෙම දුරවල තමයි ඒගොඩ කරන්න කියන. එතන අන්තිමේට යවන්නේ එදා උපන්නු පැටියයි අම්මයි කියන. එතන අම්මගේ කටහඬට තමයි කියනවා පැටිය යන්නේ. අම්මා ළඟ ඉන්න ඕනේ නිතරම මේ නිසා අම්මා කෑ ගහනකොට නිතරම අම්මා ළඟට හේතු වෙන. නමුත් එයාට සොයරි වෙන්න ජවයක් නැහැ. නමුත් අම්මගේ හඬ අල්ලගෙන යන්න පුළුවන් කියන. එතකොට සද්ධානුසාරී ශ්‍රාවකයා පෙන්නන්නේ ආන්නේ වගේ කියනවා. අර හොඳ හරක් වගේ තමයි රහතන් වහන්සේලා කෙලින්ම ඉතරලා යනවා. එහෙමම අනිත් අය යනවා. අර සසරෙන් එතර කරන අර මේ පුංචිම වහුපැටිය වගේ කියනවා සද්ධානුසාරී කියන. එයා යන්නේ නිතරම අර අම්මගේ හඬ අල්ලගෙන වගේ බුදුරජාණන් වහන්සේ අවබෝධය අල්ලගෙන තමයි යන්නේ. ආන්නේ ඒකයි. උන්වහන්සේ කියපු දේ අල්ලගෙන තමයි තමන්ට අවබෝධයක් නැහැ. ඒකයි අර චක්කුම් අනිච්චං විපරිණාම මේ ඇස අනිත්‍යයි වෙනස් වෙලා යනවා. ඒක ඉමේ ධම්මා සද්ධාති මේක පිළිගන්නවා. ආන්නේ ඒකයි. ඒක පිළිගන්න පිළි අරගෙන තමයි යන්නේ. හැබැයි තමන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. එතකොට මේ ඒ විදිහට එයා ගමන් කරනකොට තමයි ඊට පස්සේ එයාට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ අර බුදුරජාණන් වහන්සේ ඒකයි අවබෝධය හරියටම එයා අදහනවා. ඒතර උන්වහන්සේ යමක් කිව්වනම් ඒක කරනවා. ඒක අවස්ථාවකදී පෙන්නනවා මේ බුදුරජාණන් වහන්සේ මේ දැන් මේ මඩ වගුරකින් බුදුරජාණන් වහන්සේට එතර වෙන්න ඕන.
මඩ වගුරකින් එතර වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන එක හේතුව දේශනා කරන්න එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මේ විකාල භෝජනේ වලකින්ද කියලා බණ කියන. ඒක භක්තික වෙන්න කියලා. එතකොට එතන හිටියේ මේ ස්වාමීන් වහන්සේ නමක් ඒකට ප්‍රසාදේ පළ කරන්නේ නැහැ. එයා කියනවා ස්වාමීනි මට නම් සැකයි මේ එක වේලක් වළඳලා ඉන්න පුළුවන්ද බැරි වේද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා එහෙනම් ටිකක් වළඳලා කුටියට තරන් ගිහලා වළඳන්න කිව්වා. එතකොට කිව්වා ඒත් සැකයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මුකුත් කියන්න ගියේ නැහැ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේට අනිත් ස්වාමීන් වහන්සේලා කිව්වා තථාගතයන් වහන්සේ මෙච්චර ශිෂ්‍යාවන් වර්ණනා කරද්දී ඔයා ඒකට කැමැත්තක් පළ කරේ නැහැ. ඒක ඔයාගෙන් වෙච්ච ලොකු වරද ඔයාට පසුව තේරෙවි කියලා කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට වැටහුණා මේ කාරණේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මම මෝඩෙක් වගේ බාලයෙක් වගේ තථාගතයන් වහන්සේ මේ ශිෂ්‍යාවන්ට උත්සාහවත් කරනකොට මම ඒක ඇති කරගත්තේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා මේ මම රාතන් වහන්සේ නමකට කිව්වොත් එහෙම මේ මඩ වගුරේ ඒ දණ්ඩක් වෙන්න කියලා ඒ දණ්ඩක් වෙනවා කිව්වා. මග වගුරේ ඒ දණ්ඩක් වෙන්න කිව්වොත් ඒ දණ්ඩක් වෙනවලු. එතකොට දැන් එයා හිතන්නේ අනි මං උඩින් ගියොත් තථාගතයන් වහන්සේ නේද මම මැරෙන්නත් පුළුවන්. එහෙම හිතන්නේ කිව්වොත් කරනවා කියනවා. එහෙම කියනවට නේ. නමුත් කිව්වොත් එහෙම බැරි වෙලාවත් ඒ දණ්ඩක් වෙන්න කියලා මඩ වගුරක බුදුරජාණන් වහන්සේ ඒත් වෙනවලු. එතකොට කිව්ව මේ සකදාගාමි අනාගාමි සෝතාපන්න ධම්මානුසාරි සද්ධානුසාරි ඔය ඕනි කෙනෙකුට කිව්වොත් ඔය හැමෝම කරනවා. ඒතර සද්ධානුසාරි කෙනෙක් කිව්වොත් එහෙම ඒ දණ්ඩත් වෙන්න කියලා වෙනවලු. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔයා කිට්ට කිව්වොත් එහෙම පුළුවන්ද කියලා ඇහුවා. ඔයාට ඒ දණ්ඩක් වෙන්න කිව්වොත් පුළුවන්ද කියලා ඇහුවා. දැන් එක වෙලක් කන්න කියනකොටත් ඉන්න බැයි නං. ඒ දණ්ඩ කොහොමවත් ඉන්න බෑනේ නේද? ඒ දණ්ඩක් වෙන්න බෑනේ. ආන්නේක. එතකොට පේනෝනේ නේද? එතකොට ඒකයි සද්ධාව තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද ඒක පිළිගත්තා. ඒක මොඩකමක් වගේ ලෝකෙට පේන්න පුළුවන්. නමුත් ඒකයි. ඒ තරම්ම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන විශ්වාසය. ඒකයි. උන්වහන්සේ ඒ දණ්ඩ කිව්වොත් එයා දන්නවා බුදුරජාණන් වහන්සේ කිව්වා නම් ඒ දණ්ඩක් වෙන්න තමන්ට කවදාකවත් හානියක් වෙන්නේ නැහැ. ආන්න ඒකයි. කිව්වොත් එහෙම වෙන්න පුළුවන්. ඒ තරම් මේකයි මේ පිළිගැනීම කියන්නේ. ඉතින් ඒ විදිහට සද්ධාව අන්න ඒකයි සද්ධා මූල ජාත මුල් බැහැ ගන්න ඕනේ කියනවා. සද්ධා දෙකක් තියෙනවනේ. මොකද්ද? ආකාර විදි සද්ධා සහ අමූලිකා සද්ධා. අමූලිකා සද්ධා කියන්නේ මුල් නැහැ. දැන් අපි පිළිගන්න දේවල් වල මුල් නැතුනොත් මොකද වෙන්නේ? නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මූණ බල බල යනවා කියනවා. හරියට සද්ධාව නැතුනොත් එහෙම එක්කෙනෙකුගේ ටික කාලයක් මූණ බලනවා, තව කෙනෙකුගේ ටික කාලයක් මූණ බලනවා. ඒ කියන්නේ එක්කෙනෙක් කියන එක ටික කාලයක් පිළිගන්නවා. ඊට පස්සේ අනිත් එක්කෙනා කියන දේ පිළිගන්න. ඒක අතාරින්න. ඊට පස්සේ අනිත් ඒ මූණ බල බල යනවා කියන සද්ධාව මුල් බැහැලා නැත්තම්. කියන කෙනෙක් කෙනා පොඩ පිළිවෙල අතර යනවා. ඒතකොට සද්ධා මුල් බැහැලා නැත්තම් කියන්නේ අර මූණ බල බල යනවා වගේ කියනවා. ආයෙ කියනවා මේ සද්ධාව පිළිලා නැත්තම් ඒක හරියට පුළුම් පොදක් වගේ කියනවා. පුළුම් පොදේ ස්වභාවය මොකද්ද? හමන හුලං වලට අන්න හමන පැත්තට යන. අන්න ඒක මේ පැත්තෙන් උලං આવත් ඒ පැත්තට යනවා, අනිත් පැත්තෙන් આવත් අනිත් පැත්තට යන. එතකොට මේ අර ආකාරවති සද්ධාව තිබ්බත් එයා එහෙම වෙන්නේ නැහැ. ඒකයි මේ සද්ධාව කියන්නේ ඒසිකා ස්තම්භය වගේ කියලා එහෙම කියන්නේ ඒකයි මේ. අර බුදුරජාණන් වහන්සේ අවබෝධය පිළිබඳව එයා මුල් බැස ගන්නවා. කණුවක් වගේ හිටව ගන්නවා. එතකොට දේශීම කාටවත් ආක්‍රමණය කරන්න බෑ. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ දේ කරොත් මේ විදිහට වෙනවා කියලා ඒකාන්ත වශයෙන් දේශනා කරපු වණ තියෙනවා. ඒවයි මුල් බැස ගත්තොත් ආවෝක කරන්න එපා කිව්වොත් එහෙම යන්නේ එයා හෙල වෙන්නේ නැහැ. ආන්න ඒකයි. දැන් අපි මොකද වෙන්නේ? කාලයක් කරන්නේ අපේ දේශීම අයින් වෙනයි කිව්ව එකන් අතාරිනවනේ. අපි නේද? ඇයි මොකද මුල් බැස ගත්ත කතිය නෑ ඕම හිතලා කොහොමද ධර්මය අවබෝධ කරගන්නේ කිව්වම එහෙමද කියලා අපි සමහරට අතාරින. ඒතකොට අනිත් එක්කනයි මුණ බලනවා කියන්නේ ඒකයි. මුණ බල යනවා කියන්නේ ඒකයි. ඒකට අපිට අපි මුල් බැස ගත්තේ මොකුත් නෑ ඊට පස්සේ. ඒතකොට සත්‍ය ඒක ආරක්ෂා වෙන්නේ නැහැ කියන්නේ. සත්‍ය ආරක්ෂා වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. ඉතින් සත්‍ය ආරක්ෂා වෙන්නේ නැත්නම් අවබෝධ කරගන්න බෑ. ඒකයි මම කිව්වේ අර ඒ පිළිගැනීම ඒකයි හොඳට මුල් බැස ගන්න ඕනේ. ඒක කාගවත් දෙයකට නෙවෙයි. අර ඒක කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේ අවබෝධය තමයි අපි සද්ධා පිටව ගන්න. එක අය කියන ඒවා දිහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන් යමක් දේශනා කරලා කියනවනම් අන්න ඒක පිළිබඳව අපි අන්න මුල් බැස ගන්න සද්ධාව.
එතකොට තමයි අන්න සත්‍ය කියන එක ආරක්ෂා වෙන්නේ. එතකොට ඇත්ත අමතක වෙන්නේ නැහැ. අන්න ඒක. එතකොට ඇත්ත අමතක වෙන්නේ නැහැ. ඇත්ත මතක නම් ඇත්ත අවබෝධ කරගන්න ඊට පස්සේ පුළුවන්. අන්න ඒකයි. අමතක වුණොත් තමයි බැරි වෙන්නේ. ඊළඟ එක තමයි රුචි කියන්නේ කැමැත්ත. කැමැත්තත් ඒ වගේම අන්න හොඳට තියෙනවා. දැන් කැමැත්ත නැත්තම් ලෝක දෙයක් අපිට නිතරම කරන්න බෑ. නිතරම කැමැත්ත අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන. දැන් අකුසල් කරන්නේ ඇයි? කැමති නිසා. දැන් අකුසල් කරන්නේ කැමති නිසා. දැන් කුසල් කරන්නේ නැත්තේ ඇයි ලෝකෙ? දැන් බුදුරජාණන් වහන්සේ මේ පුදුම විදියට කියන්නේ නේද? පුදුම විදියට මේ කියන්නේ දැන් මේ සමහර වෙලාව කියන මහන්නේ මං අපේනවා මේක කරන්න කියලා. දැන් එහෙම කියද්දි අපිට කරගන්න බෑ. ඇයි අර අපේ කැමැත්ත නැති නිසා. එතකොට දැන් අකුසලයට තමයි අපි කැමති. ඒ අකුසලයට කැමතිෙන්ද අකුසල් මතකද අමතකද? අමතක වෙනවද? අමතක වෙන්නේ නැහැ කිසිම දෙයක් අමතක නැහැ. දැන් බන අමතක වෙන්නේ නේද? බන තමයි අමතක වෙන්නේ. මොකද මේකට අන්න කැමැත්ත පිහිටලා නැහැ හරියට. ආන්න රුචිකත්වයේ අඩුයි, ඡන්දේ අඩුයි. මොකද හැම දෙයකම මූලය ඡන්ද මූලක සබ්බේ ධම්ම හැම දෙයකම මූල කැමැත්ත. හැම දෙයකම මුල කැමැත්ත. මුල් තියෙන වෙන් තමයි නිතර මොටයි වෙන්නේ. දැන් අකුසලයට කැමතිින්ද තමයි මොටයි නිතර වෙන්නේ. නිතරම හට ගන්නවා. මුල් තියෙනෝනේ හතර පොර වැටිච්ච ගමන් එනවා. දැන් කුසලයේ මූල නැහැ. කුසල් මුල් වස්සගෙන නැහැ. ඡන්දේ බොහොම අඩුයි. ඒ නිසා තමයි එන්නේ නැත්තේ. ඡන්දේ නැති හින්දා තමයි හැම වෙලේම ඇත්ත අමතක වෙනවා. ඇත්ත අමතක වෙන. ඇත්ත මතක තියාගන්නත් බෑ. ඒ මොකද අර කැමැත්ත නැති නිසා. ඒ නිසා කැමැත්ත කියන එක අනුපදව ගන්න. කැමැත්ත නිතරම ඇති වෙන්නේ මොකක් නිසාද? ගුණාත්මක භාවයේ අන්න සලකන්න ඕනේ. ගුණාත්මක භාවයේ සැලකුවොත් තමයි කැමැත්ත ඇති වෙන්නේ. ඒකනේ අර මම භාවනා කරනකොටත් කිව්වේ මේ හරියට ආනිසංස හිතන්න කියලා. එතකොට තමයි අන්න කැමැත්ත උපදින්නේ. අන්න ඒකයි. නිතරම කැමැත්ත උපදින්න ගුණාත්මක භාවයෙන්ම දකින්න ඕනේ. එතකොට තමයි අර කැමැත්ත කියන එක ඇති වෙන්නේ. එතකොට තමයි සත්‍ය කියන එක අමතක වෙන්නේ නැහැ. එතකොට සත්‍ය අමතක වෙන්නේ නැහැ. සත්‍ය අමතක නොවුනොත් තමයි අවබෝධ කරගන්න වෙන්නේ. කැමති නැතුනොත් අමතක වෙනවා නිතරම. අන්න ඒක. ඒකයි දැන් අපිට මේ ලෝකෙ ඔක්කොම ටික මතක තියාගන්න පුළුවන් බණ ටික තමයි අමතක. හොඳට බලන්න නේද? දැන් ඉංජිනේරුවෝ බලන්න කොච්චර දේවල් මතක තියාගෙන ඉන්නවද කියලා. දොස්තරවරු කොච්චර මතක තියාගෙන ඉන්නවද නේද? බේත් ටිකේ තියෙන ටිකම මතක තියාගන්නවා කියන්නේ කොච්චර මෙමරි එකක්ද නේද? නමුත් ධර්මයේ පුළුවන්ද? අඩුම ගානේ සමහර අයට පොඩි දෙයක්වත් මතක නැහැ. නේද? මේ කියපු දේ මේ හැවුවත් මතක නැහැ. ඒයි මේ අර ඡන්දය කියන එක අඩුයි. මොකද සත්‍යයට අපි හැමදාම කැමති නැහැ. ඒ නිසා තමයි තියෙන්නේ. සත්‍යයට කැමති වෙලා නැහැ. ඒකනේ දැන් හොඳට බලන්න ඉස්සර කාලේ එහෙම ඇත්ත කතා කරොත් එහෙම කැමතිද? දැන් මේ අකුණක්වත් ගහනකොට කිව්වොත් එහෙම බැරි විලොත් මැරෙයිවත් දන්නේ නැහැ කියලා කැමති වේද සාමාන්‍යයෙන්? මුසල කතා කියන්න එපා කියයි නේද? දැන් යනකොට කාට හරි ගිහලා ගියොත් එහෙම නේද? මං එනකන් විශ්වාස නැහැ. යනකොට ඉතින් වාහනයක හැප්පිලා මැරෙන්න පුළුවන්. එහෙම කිව්වොත් එහෙම කැමති වේද? කැමති නැහැ. ඒකයි සත්‍යයට කැමති නැහැ. අසත්‍යයට තමයි කැමති. ආන්න ඒකයි. ඇත්ත කියලා දෙනවට කිසිසේත් කැමති නැහැ. ලෙඩෙකුට ගිහලා ඇත්ත කිව්වොත් එහෙම කැමති වේද? කැමති නැහැ. යාට ඉතින් බොරුවට අපි කිව්වොත් බය වෙන්න එපා නේද? ඔක්කොම හරි ගස්සලා තියෙන්නේ දොස්තරලා. ඒතර කැමති ඇත්ත කිව්වොත් එහෙම හෙට ඔයා මැරෙනවා. නේද? කැමති වෙන්නේ නැහැ. දැන් යාට ඇත්තටම ඒක කියලා එයා ඒක පිළිගත්තා නම් කියන්නේ නේද? එයා ඒකට කැමති කෙනෙක් නම් එහෙමද? අන්න එයාට පුළුවන් බලන්න සත්‍ය අවබෝධ කරගන්න. ආන ජීවිතය යථාර්ථය. දැන් බලන්න අර කැමති නැති නිසා මොකද වෙන්නේ? කියන්න බෑනේ. නේද? දැනගත්තත් කියන්න පුළුවන්කම නැහැ. ආන්න ඒක. මොකද ඇත්තට කැමති නැහැ. කැමති නම් තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඒ තරම් ඒකයි පොඩ්ඩක්වත් ඡන්දේ නැහැ. දැන් බණ අහලා ගොඩාක් අය කැමැත්තක් ඇති කරගන්නේ අකමැත්තක්ද? බොහෝ දුරට අකමැත්තක්. මොනවාරි ගැඹුරු බණක් කිව්වොත් අපිට ඕක තේරෙන්නේ අපිට නිකන් එදිනෙදා මොනවාරි කිව්වනම් නේද? ඒතර මොකද වෙන්නේ? අකමැත්තන්නේ. දැන් තේරුන්නේ නැතත් ඇති කරගන්න ඕනේ මොකද්ද? කැමැත්ත. අපිට මේ කාලය තුල මේ අවස්ථාවේ කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපේ හිතේ පිහිටව ගන්න ඕනේ කැමැත්ත. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ මේක තුලින් තමයි අපේ ජීවිත සුවපත් කරගන්න පුළුවන්.
ඉතින් ඒ නිසා මට මේ වෙලාවේ කරගන්න බැරි වුණත් මම කවදා හරි අනිමේ ධර්මයට ප්‍රවේශ වෙන්න ඕන. අන්න කැමැත්තක් උපදවා ගන්න ඕන. එතකොට තමයි කවදා හරි අවස්ථාවක් ලැබුණොත් කරගන්නේ. ආන්න ඒකයි. මොකද මුල් දාලා තිබ්බොත්නේ කාර මුල් ටිකක් හරි තිබ්බොත් ඔන්න පොර වැටෙනකොට ආයි නංගලා ගන්න පුළුවන්. දැන් මුල් තිබුණ නැතුනත ඊළඟ පාර බනහනකොට මොකද වෙන්නේ? අර බනම කිව්වොත් එහෙම ආයෙත් අකමැති. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? අර හොඳ සත්‍යයට නිතරම ඊට පස්සේ අකමැත්ත තමයි දන්නේවත් නැතුව මේ වෙන්නේ. දැන් සමහරලාට බණ කිව්වට පස්සේ සමහරු කියනවා ස්වාමීන් වහන්සේ කාලේ නැහැ ඉතින් අපිට ඕක කිව්වට කරගන්න. මං කියනවා කාලේ නැහැ නෙවෙයි කැමති නැහැ කියන්න. මං කියනවා කැමති නැහැ කියන්න. හේතුව ඇයි? මං කියනවා අනිත් ඒවා කරන්න පොඩ්ඩක්වත් වෙලා නැද්ද? පොඩ්ඩක්වත් වෙලා නැද්ද? තියෙනවනේ නේද? ඕනි තරම් අනිත් ඔක්කොම කරන්න වෙලා තියෙනවා. අඩුම ගානේ හිතන්න වෙලා නැද්ද? හිතන්න වෙලා තියෙනවනේ නේද? එතකොට මේ භාවනා කරනවා කියන්නේ මොකද? අර හිතන වෙලාවේ හොඳ හිතවිලි හිතන්න පුළුවන්. දැන් වෙලාව නැති ප්‍රශ්නයක්ද තියෙන්නේ? නෑනේ නේද? කැමති නැති ප්‍රශ්නේ තියෙන්නේ. අපි සත්‍ය හිතන්න, ඇත්ත හිතන්න, කුසල් හිතන්න හිත කැමති නෑ. ආන්න ඒකයි. ඒ නිසා මම කැමති නෑ කියලා කියන්නේ. ආන්න ඒකයි. එතකොට කැමැත්ත උපදව ගත්තත් යම් දවසක් කරන්න පුළුවන්. ආන්න ඒකයි. දැන් අපිට හරියට කැමැත්ත තියෙනවා අපිට යන්න එන ගමන් ඕනි තරම් කරන්න පුළුවන්. දැන් තියෙනවනේ එහෙම නේද කාලේ? දැන් ඉස්සර නෑ වගේ දේරුණාට දැන් භාවනා කරන්න වෙලා නැද්ද? දැන් බණ අහන්න වෙලා නැද්ද? තියෙනවනේ. දැන් වෙලා නැති ඇයිට තමයි දැන් මේ කැමති නැති ඇයිට තමයි වෙලාව නැත්තේ. නේද? ආන්න ඒකයි. දැන් පාටි වලට එහෙම අපි පොඩි නිවාඩුවක් දාලා හරියන්නේ. ඒ මොකද? කැමැත්ත නිසා. නේද? දැන් බන සමහරට මේ ආරාධනා කරන්න ඇතිනේ ගොඩ අයට නේද? දැන් බලන්න වැඩි ඡන්දයේ තියෙන අය තමයි ඇවිල්ලා තියෙන. අනිත් අයට ඉතින් මේ උදේට නැගිටින්න ඕනේ මහා ප්‍රශ්න ගොඩයි. නමුත් පාටි එකට කිව්වනම් උදේ නැගිටින ප්‍රශ්න කතා කරනවද? නෑ නේද? එතකොට පේනවනේ නේද මේ ඡන්දය කියන එක ඒකයි තියෙන. ඡන්දය තිබුණොත් ඒකයි අර සත්‍ය කියන කාර්යශා වෙනවා කියන්නේ ඒක. ඇත්ත ආරක්ෂා වෙන්නේ කැමැත්ත තිබුණොත්. අකමැති නිසා තමයි දැන් ඇත්ත නිතරම අමතක වෙන්නේ. මොකද අර ඡන්දය කියන එක බොහොම හීනව තමයි තියෙන්නේ. හැබැයි අකුසලයට ඡන්දය ඕනි තරම් තියෙනවා. ඒකයි අකුසල් මොකුත් ප්‍රශ්න කරදර දුක් කරදර මොකුත් අමතක නැහැ. හැමදේම මතකයි. එතකොට ඒවා ටික මතක හිටින්නයි මේක අමතක වෙන්නයි විදිහක් නැහැ නේද? යන්නේ මේක අමතක වෙලා තියෙන්නේ ඇත්ත අමතක වෙලා තියෙන්නේ නිතරම අර කැමැති නැති නිසා. අන්න ඒ නිසා සත්‍ය ආරක්ෂා කරන්න නම් අන්න කැමැත්ත කියන එක උපදව ගන්න ඕනේ කියලා. අනිත් එක තමයි අනුශ්‍රවණි. නැවත අහන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ නිතරම අහලා තිනවා. අපි ගොඩ කතාවල තියෙන්නේ නේ. මේ දැන් සවැත් නුවර කෝටි 7ක් ඉඳලා තිනවා මිනිස්සු. කෝටි 7න් කෝටි 5ක් සෝතාපන්නයි. ඒකේ කියන දිනචරියාව උදේ ඒකට දන් දෙනවා හවසට බණ අහන්න දෙනවා. දැන් ওই කතාවලත් තියෙන චින්චමානිකාවෙම හැමදාම මිනිස්සු බණ අහලා එළියට එනකොට ඒ ඇතුළට එනවා. ඒ විදිහට අන්න අනුශ්‍රවණය කියන එක ඒ කාලේ ජනතාව කරා. ලංකාවේ තහල තියෙන එළි වෙනකන් බණ කියලා තියෙනවා නේ. ගොඩ ඔය ඉතිහාස කතාවල තියෙන අර මේ කාලකාරා මේ සූත්‍රයෙන් එන සද්ධාතිසරතුම එළි වෙනකන් බණ අහගෙන තියෙනවා. එතකොට මේ එළි උදේ එළියට එලා බණ අහලා තියෙන එළි වෙනකන් බණ අහලා තියෙනවා. එතකොට බලන්න ඒ කාලේ අන්න අනුශ්‍රවණය හොඳට තිබුණා. අනුශ්‍රවණය කියන එක හොඳට තිබුණා. ඒ නිසා තමයි ඒ අයට ඇත්ත අමතකුනේ නෑ. අන්න ඇත්ත හොඳට මතකයි. ඒ නිසා තමයි ඇත්ත අවබෝධ කරගත්තේ අය. අන්න අනුශ්‍රවණය කියන එක තිබුණා. ඒ වගේ මේ කාලේ තිබුණ එකම කියන්නේ ඔක්කොම එකම දේ තමයි කියන්නේ. ඒ නිසා තමයි මතක හිටියේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙන මේ එකම දේ කියන්නේ නැති ප්‍රශ්නයක් අපිට පොඩ්ඩක් තියෙනවා. මොකද එක එකනා එක එක විදිහේ විග්‍රහ කරපු ගමන් අපි කෝකද ගන්න කියලා ඊට පස්සේ අන්න නේද? සත්‍ය අසත්‍ය ටිකක් තේරුම් ගන්න සමහරට බැරි වෙලා යනවා. ඉතින් ඒ නිසා අපිට ඒ පාඩුව ටිකක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ ශාවකයෝ 5 දෙනෙක් ඇවිල්ලා බණ කිව්වොත් 5 දෙනාම එක විදිහක්. ඒ වගේම ඒ කාලේ ආකල්ප සම්ප්‍රත්‍යයක් තිබුණා. එකම දේ නැවත අහන්න ඕනේ කියන එක තිබුණා. දන්න දේ කතාවක් නෙවෙයි නිතරම මේ ඇහුවොත් තමයි මතක හිටින්නේ. දැන් අපිට බාහිර ලෝකයක තියෙනවා. අපි ඒ නිසා දැන් එකම දේ අස්සසනවා. දැන් වෙළඳ දැන්වීම කියන්නේ මොකද්ද? හැමදාම එකම දේ අස්සසනවා නේ. ඒතකොට තමයි යන අනුශ්‍රවණය අහන්න අමතක වෙනවද? කන බොන දේවල් ඒකයි මතක් කරලා දෙනවා. ඒතකොට මතක හිටින හොඳට නේද?
ඒකයි දැන් කෙනෙකුට කේලමක් කියන්න ඕන නම් අපි මොකද කරන්නේ? නැවත ගිහිල්ලා කියනවා. ටික නේද? එතකොට වන්න අහන්න මොකද වෙන්නේ? එයාට ඒක අන්න පීඨ නමතක වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් අර ධර්මයේමුත් ඒකයි ධර්මයේ එකම ධර්මයේ එකම දේ එකම ආදීනුවේ සමාට නැවත අහන්න ඕන. එකම ආදීනුව නැවත අපිට අහන්න ලැබෙනවා නම් ඒ ආදීනුව අපිට අමතක වෙන්නේ නැහැ. ආන්න එක. අපිට 10 පාරක් යම් දෙයක ආදීනුවක් අහනවා නම් එතකොට මොකද වෙන්නේ? අන්න අමතක වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ඒක අවබෝධ කරගන්න යට පුළුවන්. අනිත් එක තමයි මේ ආකාර පරිවිතර්ක. සත්‍ය ආරක්ෂා කරන්න ඊළඟ එක තමයි ආකාර පරිවිතර්ක කියන්නේ අන්න නිතරම කරුණු විමසන්න ඕන. ඒ විමසීම තුලත් අමතක වෙන්නේ නැහැ. විමසන්න මොකද වෙන්නේ? මතක හිටිනවා. දැන් බාහිර ලෝකේ දේවල් අපි කල්පනා කරනෝනේ හරියට. නේද? මොනවා හරි දෙයක් වුණ ගමන් මොකද වෙන්නේ? අහස පොළොව ගැටලෙන විදිහට කල්පනා කරන. ඒ නිසා මොකද වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. ආන්න එක. දැන් ධර්මයේ එහෙම කල්පනා කිරිලි තියනවද? බොහොම අඩු. ඒ නිසා තමයි අමතක වෙන්නේ. ආන්න එක. සත්‍ය මතකෙදින් නම් බුදුරජාණන් වහන්සේ කියපු ඇත්ත අපි නිතරම අන්න සිහි කරන්න ඕනේ. ඒකනේ නිතරම අබින්නම් පච්චේ කිතබ්බන් නිතර අන්න පත්‍යක්ෂා කරන්න ඕනේ. සිහියෙන් ඉන්නත් උන්වහන්සේ කියනවා සතෝ විහෙරිස්සාමි සම්පජාන. මම සිහියෙන් ඉන්නවා. කල්පනාවෙන් අබින් නිතරම සිහි කරන්න කියන එක. ඒවං වූ බික්කවේ සිහිකද මාන නිතරම හික්මෙන්න පුහුණු කරන්න කියලා මම සිහියෙන් ඉන්නවා කියලා. සිහියෙන් ඉන්න ඕනේ කියලා සිහි කරොත් තමයි සිහියෙන් ඉන්න සිහිය පිටන්නේ. සිහියෙන් ඉන්න සිහිය පිටන්නේ ඒක සිහි කරොත් ආන්න එක. ඒ විදිහට අර නිතරම කරුණු සැලකුවොත් අන්න ඒක අමතක වෙන්නේ නැහැ. දැන් අපිට සිහියෙන් ඉන්න අමතක වෙලා තියෙන්නේ මොකද? අන්න අමතක වෙනවනේ සිහියෙන් ඉන්නේ නේද? දැන් සිහියෙන් ඉන්නනේ සිහිය පිටන්නේ ඒ ගැන සිහි කරොත්. ආන්න ඒ නිසා අර කරුණු සලකන්න මොකද වෙන්නේ? අමතක වෙන්නේ නැහැ. එතකොට සත්‍ය අන්න ආරක්ෂා වෙනවා. අනිත් එක තමයි දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියන්නේ දිට්ඨි කියන්නේ කරුණ. නිජ්ජාන කියන්නේ විමසීම. කන්ති කියන්නේ වැටහීමට. කරුණු විමසා ඇති කරගන්න වැටහීමට තමයි දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියලා කියන්නේ. කරුණු විමසන්න යම් වැටහීමක් ඇති වෙනවා. ඒ වැටහෙන්න අමතක වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒකට තමයි සත්‍යානු රක්කි කියන්නේ. එතකොට මේක ප්‍රත්‍යක්ෂ අවබෝධය නම් නෙවෙයි. මේක සත්‍ය ආරක්ෂා කරගෙන ඉන්නවා විතරයි. ඇත්ත අමතක වෙන්නේ නැහැ ඒ කෙනාට. ඒ කෙනාට නිතරම යමක් වෙනකොට නිතරම සත්‍ය මතකයි. අන්න ඒකයි. යම් දෙයක් වෙනකොට ඇත්ත කියන එක මතකයි. දැන් මොන හරි අපි කිම ඉපදිච්ච නිසා තමයි අපිට ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නේ. දැන් අපි ඒක හරියටම පිළිඅරන් තියනවනේ. ඊළඟට අපි ඒ පිළිබඳව ඡන්දය තියනවනේ. ඒ වගේම අපි නිතරම අහලා තියෙනවා නම් අපිට නිතරම පොඩි කාලේ ඉඳලා කියලා දීලා අස්වලස් වෙනවා නම් ඉපදිච්ච නිසා තමයි දුක් විඳින්නේ. නේද? එහෙම නිතරම කිව්වනම් මොන හරි ප්‍රශ්නයක් කෙනෙකුට හැමෝම කියනවා ඉපදිච්ච නිසා තමයි ওই දුක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනං සුපායාස සම්භවಂತಿ. ඉපදිච්ච නිසා තමයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති කරන්නේ. දැන් මේක ඒකයි කියන්නේ උපාදෝව තථාගතයන් වහන්සේ ඉපදුනත් නැති වුණත් මේක ලෝකේ තියෙන එකක් නේද? ඉපදිච්ච නිසා අන්න දුක් විඳිනවා කියන්නේ. අන්න බලන්න දැන් ඒක අපිට නිතරම ඇහිලා තිබ්බනම් සමාජය තුලින් මොනවාරි ප්‍රශ්නයක් ආපු ගාම ඉපදිච්ච නිසානේ. ඉපදුනේ තුදු මොහොම තමයි නේද? දැන් අපිට කියන්නේ දුකක් හටව ගත්තාම මොකද? සමාජයට බලන්න කියලා මොකක්ද නේද? නේද? එතකොට බලන්න අපි හරියටම යනවද සත්‍ය කරා? ඊට පස්සේ අසත්‍ය කරා. ඉතින් අපි හිතනවා මේ වැඩේ මේව කරගත්තොත් මන් දුකින් නිදහස් නේද? එහෙම නෙවෙන්නේ නේද? ආන්න ඒකයි. ඉතින් ඒ විදිහට අන්න සත්‍ය ඒකයි විවහාරේ නැති වෙනු ගමන් මොකද වෙන්නේ? අසත්‍ය තමයි. ඒක ඒතර සත්‍ය මතක නැහැ. ඒකයි නිතර අහන්න ලැබුණා නම් ඉපදිච්ච නිසා මේ දුක් විඳිනවා කියලා අන්න මේ අමතක වෙන්නේ නැහැ. ඒක ඉස්සර රහතන් වහන්සේලා බණ කියනකොට නිතරම ඕව තමයි කිව්වේ. ප්‍රශ්න ඇහුවත් අහන්නේ කොට්ටිත සූත්‍රය කියලා තියෙනවා. මේ කොට්ටිත කියන මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා මේ ජරා මරණ තමන් කරපු එකක්ද අනුන් කරපු එකක්ද තමන් අනුන් දෙකම එකතු වෙලාද එහෙම නැත්නම් බේද ඒතර කියලා නෑ. තමන් කරෙත් නෑ අනුන් කරෙත් නෑ. තමන් අනුන් දෙන්න එකතු වෙලා කරපු එකකුත් නෙවෙයි ජාතිපච්චය ඉපදිච්ච නිසා. එතකොට බලන්න මේ ප්‍රශ්නේ අහන්නේ උන්වහන්සේ දන්නේ නැතුවද? නෑ අනිත් අයට දැන් එකතු වෙලා ඉන්න අයට අස්වසවන්න. ඒකයි අනුශ්‍රවණේ ලබා දෙන්න. උන්වහන්සේට තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒතකොට ධර්ම සාකච්ඡා කියලා අද වගේ අපි වගේ මේ දන්නේ නැති ප්‍රශ්න
කතා කරන එක නෙවෙයි ධර්ම සාකච්ඡා කියන්නේ. ධර්මයේ වර්තමාන කරගන්නවා සාකච්ඡා කරලා. ඒකයි. දැන් බණ අහන කියන එකත් ඒකයි. දන්න බණ වර්තමාන කරගන්නවා. මම අර ඊයේ කිව්වේ නේද? මේ නිතර වර්තමාන කරගත්තොත් තමයි යමක් අපිට පේන්නේ විකාශනය කරගන්න ඕනේ පේන්නේ. ඉතින් ඒ කාලේ ඒකයි දන්න ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒතර නැත්තම් මේ මොකුත් දන්නේ නැති කෙනෙක් වගේනේ අහන ප්‍රශ්නේ. නේද? මේ ජරාමරණ තමන් කරපු එකක්ද අනුන් කරපු එකක්ද නේද? එහෙම අහනකොට නිකන් නේද? බොළඳ ප්‍රශ්නයක් වගේනේ නේද? නමුත් අර මොකද ඒ රහතන් වහන්සේලා එහෙම අහන්නේ. අනිත් අයට අන්න ධර්මය අස්සසවන්න වර්තමාන කරගන්න. එතකොට ඒ වෙලාවෙත් එයාට අන්න ජාතිපත්‍ය එන ඉපදිච්ච නිසා තමයි දැන් ඒක තමයි නිතරම ඇහෙන්නේ. ඉපදිච්ච නිසා තමයි අන්න ඉපදිච්ච නිසා තමයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් දුක් විඳින්න ඉපදිච්ච නිසා. ඒකයි අර ඇහෙන්න ඊට පස්සේ යට ඇත්ත අමතක වෙන්නේ නැහැ. දැන් අපිට ඒක මම බාහිර ලෝකයේ කියා දාමේ තියෙනෝනේ. දැන් එකම අස්සසනෝ නේද? දැන් එකම ඇඩ් එකනේ හැමදාම තියෙන එක්කෙන නේද? දැන් බලන්න ඒක ඇහෙන්න මොකද වෙන්නේ? අනේ අමතක වෙන්නේ නැහැ. කනබර දේවල් එතකොට අමතක වෙන්නේ නැහැ. ගාන සබන් ටික අමතක වෙන්නේ නෑ නේද? ඉතින් ඒ බලන්න මේ බාහිර ලෝකයේ කියා දාමේ තියෙනවා. ඉතින් ඒකෙම ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ධර්මය අවබෝධ කරගන්නත් තියෙන්නේ. ආන්න ඒකයි. ඒකට අන්න අනුශ්‍රවණයේ නිතරම තියෙනවා නම් එන්න එතකොට අමතක වෙන්නේ නැහැ. ඊළඟට මේ එතකොට මේ සත්‍ය මෙන්න මේ ආකාර පරිවිත දෙට මේ පහෙන් තමයි නිතරම සත්‍ය කියන එක අරසා වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන කොහොමද සත්‍ය අවබෝධ කරගන්නේ කියනවා. දැන් මේකෙන් එකක් අරගෙන කියනවා. දැන් සද්ධාව තියෙනවා නම් කෙනෙකුට කියනවා සද්ධා ජාතෝ උපසංකමති. දැන් පිළිගත්තා නම් එයා දැන් දන්නවනේ මේකේ දුකක් තියෙනවා මේකෙන් නිදහස් වෙන්න ඕනේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? සද්ධා ජාතෝ උපසංකමති. අන්න ඒ කියලා දෙන අය ළඟට නිතර එළඹෙනවා. සද්ධා ජාතෝ උපසංකමති. උපසංකමන්තෝ පෛරුපාස ඇසුරු කරනවා මේ වගේ දැන්. ඇසුරු කරලා සෝතං හොදති නිකන් එන්නේ නේ අහන්න එන්නේ. සෝතං හොදති කියන්නේ යන්නේ කන යොමු කරනවා අහන්න ඕනි කියලා දන්නවා. මේක අහනකොට අමතක වෙන්නේ නැති බව දන්නේ. ඒ නිසා නිතර මහ ගන්නෙනවා. ඒකයි සද්ධා ජාත උපසංකමති උපසංකමන්තෝ පෛරුපාස සෝතං හොදති යන්න කන් යොමු කරගන්නවා. ඔහිත සෝතෝ ධම්මං සුනාති ඊට පස්සේ බණ අහන හොඳට. සුත්වා ධම්මං දහරේති. ඒතර බණට හරිය කැමතිනේ. කැමතින්ද මොකද කරන්නේ? දරා ගන්නවා බණ. දැන් හරි කැමැතිද මේක තමයි තියෙන එකම දේ මේක තමයි නිතරම අන්න කැමැත්ත නිසා නිතරම ඒ බණ අමතක වෙන්නේ නැහැ. අන්න සුත්වා ධම්මං දහරේති. ඊට පස්සේ මොකද කරන්නේ? දතානං ධම්මානං අත්ූප පරික්කති. ඊට පස්සේ මොකද වෙන්නේ? ගිහිල්ලා ඒ දරාගත් ධර්ම අර්ථ විමසනවා. අර්ථ විමසනවා කියන්නේ ආදීනව සහිත දෙයක් නම් ආදීනවය සිහි කරනවා. අන්න දැන් අපි කිව්ව ඇහුවනම් ඉපදිච්ච නිසා තමයි මේ ශෝක පරිදේව දුක් දුම්නස් විඳින්නේ. ඒතකොට අනේ අනිතරම සිහි කරනවා මං යම් මේ ජීවිතයේ ශෝක පරිදේව දුක් දුම්නස් විඳින හැම දෙයකටම හේතුව අන්න මේ ඉපදීම. එතකොට අන්න දැන් අත්ූප පරික්කත කියන අර්ථ දැන් උපපරික්කන විමසනවා. විමසනකොට මොකද වෙන්නේ? අන්න ධම්මානං නිජ්ජානක්කමති ධර්මයේ වැටහෙනවා. එතකොට එයාට වැටහෙනවා මේ ඉපදීම නිසා තමයි අන්න ඉපදීම නිසා තමයි මේ දුක කියන එක මම විඳින්නේ. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? අත්ූපවරිකති ධම්මාන නිජ්ජානක්කම ධම්ම නිජ්ජානක්ඛන්දය සති ඡන්தோ ජායතන කැමැත්ත ඇති වෙන. බලගත කැමැත්තක් ඇති වෙන මේකෙන් නිදහස් වෙන්න. ඡන්தோ ජාතෝ උස්සහති කැමැත්ත ඇතුණාට තමයි පස්සේ තමයි යන්නේ නිදහස් වෙන්න උත්සාහ කරන්නේ. උත්සහිත්වා තුලේති. ඊට පස්සේ ආයෙත් මොකද කරන්නේ? තුලනය කරනවා කියන්නේ අකුසලයක් නම් අකුසලයේ ආදීනෝ දකින්න. දකින්න තුලනය කරන්න උත්සහිත තුලේති. ඒ තුලනය කරන්න මොකද වෙන්නේ? ඒක අන්න තමන්ගේ අවබෝධයක් පවට මේපත් වෙනවා. මේ උත්සහිත තුලේත්ව කායේන චේව තමන්ගේ ජීවිතේ ධම්මං අතිවිජ්ජ පස්සති ඒ ධර්මයේ තමන්ගේ නුවණින් තමන්ගේ ජීවිතෙන් අවබෝධ කරගන්න එක බවට පත් වෙනවා. අන්න ඒකට තමයි සත්‍යානු අන්න බෝධ කියලා කියන්නේ. ඒක තමයි අන්න සත්‍ය අවබෝධ වෙනවා ඊට පස්සේ යාට. අර වැඩපිළිවෙලේ කෙරවර තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. හොඳට නිතරම සද්ධාව නිසා එළඹෙනවා. එළඹෙනකොට බණ අහනවා. බණ අහගත්තේ හොඳට දරා ගන්නවා. දරාගෙන මොකද කරන්නේ? අන්න අර්ථ විමසනවා. අර්ථ විමසන්න තමයි මොකද වෙන්නේ? අන්න ධම්මාන නිජ්ජානක්කමන්ති කියන එක ධර්මයේ වැටහෙනවා. වැටෙන්න තමයි කැමැත්ත කියන එක එන්නේ.
අන්න ධම්මනිජ්ජානක්ඛන්තය ඡන්தோ ජායති කැමැත්ත ඇති වෙනවා. ඡන්தோ ජාතු කැමැත්ත ඇති වුණාට පස්සේ තමයි උත්සාහ කරන්නේ. උත්සාහිතා තුලේ උත්සාහ කරනකොට ආය තුලනය කරන ආයමත් විමස බලනවා. අන්න විමස බලනකොට තමයි අන්න තමන්ගේ නුවණින්ම ඒක අවබෝධ කරගන්න. අර ගණන වගේ ගණනක් කිව්වට පස්සේ ඊට පස්සේ ගිහිල්ලා හදනකොට අන්න තමන්ට ඊට පස්සේ ඒක වැටහෙනවා. අන්න ඒ වගේ අර පිළිගත්තේ දේ ඊට පස්සේ අර විදියට මේව කරනකොට අන්න ප්‍රත්‍යක්ෂ අවබෝධය. එතකොට අන්න මේ අර සද්ධාව නිසා රෙමනේ ඊට පස්සේ තමන්ගේ අවබෝධය. ඒකයි සෝතාපන්නයට කියන්නේ අපරපච්චය මේ වෙත්ත හොති කියන්නේ ඒක පරප්‍රත්‍යක් නෙවෙයි. තමන්ගේම අවබෝධයක්. හැබැයි ඒ අවබෝධ කරගත්තට තාම සත්‍යයට පැමිණලා නැහැ. එතකොට සත්‍යයට පැමිණෙන්න වැඩපිළිවෙල දේශනා කරන ඒ වැඩපිළිවෙලත් අරකම තමයි. සත්‍ය අවබෝධ කරගත්ත ක්‍රමේ ආයමත් කරනවා. එතකොට තමයි යම් දවසක අන්න සත්‍යයට පැමිණෙන්නේ තමයි අන්න මේ රහතන් වහන්සේලා. ඒකයි අහලති සීල සූත්‍රය කියලා එහෙම ඒක පෙන්නන්නේ සෝතාපන්න වෙන්නත්, සකදාගාමි වෙන්නත්, අනාගාමි වෙන්නත්, අරහත් වෙන්නත් අර පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක්, ගඬුවක්, තුවාලයක් ආදී වශයෙන් නුවණින් විමසන්න කියනවා. එතකොට තමයි යන්න මේ එයා සෝතාපන්න වෙන්නත් පුළුවන්, සකදාගාමි වෙන්නත් පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්, අරහත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒකයි මේ අර අවබෝධ සත්‍ය අවබෝධ කරගන්න වැඩපිළිවෙලම තමයි සත්‍යයට පැමිණෙන්නත් දිනු කරන්න තියෙන්නේ. ඒක මායාවෙමත් අර අර්ථ විමසන් තමයි ආයාවෙමත් වැටහිම කියන එක එන්න තියුණු වෙනවා. ඒකයි තියුණු විදියට අවබෝධ වෙලා යනවා. එතකොට තමයි අන්න සත්‍යයට පැමිණෙන්නේ. එතකොට සත්‍යයට පැමිණිච්ච අය තමයි රහතන් වහන්සේලා කියන්නේ. ඒක සත්‍ය තුළට පැමිණිලා. එතකොට හැමදාම ජීවිතේ යථාර්ථය තුල තමයි ජීවත් වෙන්නේ. ඉතින් අනිත් ශ්‍රාවකයෝ සත්‍ය අවබෝධ කරගෙන ඉන්නවා. ඊට මෙහා ශ්‍රාවකයා මොකද කරන්න ඕනේ? සත්‍ය ආරක්ෂා කරගෙන යන්න ඕනේ. ආරක්ෂා කරන්න හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. ධර්මයට හොඳට කැමති වෙන්න ඕනේ. ඊළඟට නැවත අහන්න ඕනේ. ඊළඟට කරුණු විමසන්න ඕනේ. අන්න මතයක් හැටියට දෘෂ්ටියක් හැටියට ධර්මයේ තියෙන්නට ඕනේ. ඉතින් ලෝකේ අනිත් ආගම් ওই පහේ නතර වෙනවා. ඉතින් එහා යන්න බෑ. ඉතින් එහා ගියොත් ඒක මිත්‍යා අවබෝධයක් තමයි. මිත්‍යා ඥාන කියලා තියෙන මිත්‍යා ඥානයම මිත්‍යා විමුක්තියකුත් ලැබෙනවා. සම්මා ඥාන සම්මා විමුක්තිය කියලා අහලා තියෙනව නේද? ඒ වගේ මිත්‍යා ඥානයකුත් තියෙන මිත්‍යා විමුක්තියකුත් තියෙන. අර පහ කෙරවර තියෙන එක තමයි. මිත්‍යා ඥානයකුයි මිත්‍යා විමුක්තියකුයි ඇති වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ අපේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට මේ සත්‍ය අවබෝධ කරලා දෙන්න තමයි ලෝකයට පහළ වුණේ. ඉතින් ඒ නිසා ශ්‍රාවකයන්ට අන්න මේ පේවර තුන ඔස්සේ ගිහිල්ලා තමයි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ සත්‍යයට පැමිණෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පළවෙනි පේවර තමයි සත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. ආරක්ෂා කරන අර සද්ධාව, රුචි, අනුශ්‍රවණ, ආකාර පරිවිතර්ක, දිට්ඨි නිජ්ජානක්ඛන්ති කියන පහ දිනු කරන්න ඕනේ. ඒ පහේ පුරුදු කරනකොට තමයි කෙරවර සත්‍ය අවබෝධ වෙන්නේ. ඒකයි සද්ධාව අරගෙන කියන්නේ. ඒකයි සද්ධාව තියෙනකොට යනවා. කැමැත්ත තියෙනකොටත් එහෙම පුළුවන්. නැවත අහනකොටත් ඒක තියෙනවා. ඊළඟට නැවත මේ කල්පනා කරනවා නම් ඊළඟට කල්පනා කරන මතයක් හැටියට, දෘෂ්ටියක් හැටියට ධර්මයේ පිහිටනවා. ඒකට මිච්ඡා දිට්ඨිය නෙවෙයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තමයි වෙන්නේ. ඉතින් ඒ විදිහට අන්න සත්‍ය ආරක්ෂා කරගෙන යන්න යම් දවසක සත්‍ය අවබෝධ වෙනවා. ඒ අවබෝධ කරගත්තේ කෙනා ආයමත් ඒ ධර්මයේම පුහුණු කරගෙන තමයි සත්‍යයට පැමිණෙන්නේ. තමයි රහතන් වහන්සේලා. ඉතින් ඒ නිසා අපිටත් පුළුවන් පළමුවෙන්ම සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් සත්‍ය ආරක්ෂා කරන්න අන්න උත්සාහ වෙන්න. සත්‍ය ආරක්ෂා කරගෙන හිටියොත් මේ ජීවිතය අවබෝධ නොකරගත්තත් ඊළඟ ජීවිතේ හරි සත්‍ය කියනකොට ඒකට අන්න පටහැංගිව කටයුතු කරන්නේ නැහැ. නැත්නම් සාමාන්‍ය ලෝකේ නේද? අර මං කිව්වේ ඒකයි සත්‍ය කතා කරන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නේ. අන්න ඒකයි. ඒ තරමට අසත්‍යයට තමයි ලෝකේ කැමති. ඒකයි මං කිව්වේ කෙනෙකුට ඇත්ත කියලා දෙන්න ලේසියෙන් පුළුවන්කමක් නැහැ. අහන්න පුළුවන්කමක් නැහැ. දැන් ලෙඩ වුණත් එහෙම සත්‍ය තුල හිටියට කතා කරනවා නම් අනිත් අයට පුළුවන්ද? පුළුවන්කමක් නැහැ. ඇත්ත කිව්වොත් එහෙම ඒ කට්ටිය බය වෙනවා. ඒ නිසා ඇත්ත කතා කරන්න පුළුවන්කමක් නැහැ. දැන් අපි මේ අර සද්ධා රුචි ඒවා තියෙනවා නම් අන්න සත්‍ය කතා කරන්න පුළුවන්. අවසාන ඇඳෙත් සමානලාට අවබෝධ කරගන්න
පුළුවන්. එතකොට අන්න යට සත්‍ය පහදලා දුන්නොත් මේ ඇස ඔබගේ නොවේ. එතකොට බය වෙනවද? ඒ සත්‍යයට කැමති නිතර මහන්ට නේද? අහලා තියෙනවා නන්න බලන්න. නැත්තම් මොකද වෙන්නේ? මගේ නෙවෙයි කිව්ව එක මොකද වෙන්නේ? බය වෙනවනේ නේද? ආන්න ඒකයි නේද? දැන් අර අනාථපිණ්ඩික සිටුතුමාට එහෙම ගිහිල්ලා කියන්නේ ගෘහපතිය මේ ඇසට බැඳෙන්න එපා. ඇසට බැඳිච්ච විඥානයක් පවත්වන්න එපා. කනට බැඳෙන්න එපා. කනට බැඳිච්ච විඥානයක් පවත්වන්නත් එපා. ඒ විදිහට මේ ලෝකෙට බැඳෙන්න එපා. මේ ලෝකෙට බැඳිච්ච විඥානයක් පවත්වන්න එපා. කියන්නේ ඔක්කොම අතාරින්න කියන එකනේ. දැන් කියන සරියුත් මහ රහතන් වහන්සේ යනවා. ඊට පස්සේ දැන් එක මේ අවසාන වෙනකොට අඬන්න පටන් කියන්නේ කඳුළු ආවා. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුවා එහෙනම් මේ අතාර ගන්න බැරුව තමයි අඬන්නේ. එතකොට කිව්වා ගෘහපති අතාර ගන්න අමාරුයි වගේ නේද? එතකොට කිව්වා නෑ ස්වාමීනි එහෙම ඒක නෙවෙයි කිව්වා. මේ වගේ බණක් මං මේ ඉතිසෙල්ල ඇහුවා කියලා මතකයක් නෑ කිව්වා. මෙච්චර බුදුරජාණන් වහන්සේ අසුරු කරා. දැන් බලන්න වැටුණානේ. ඒ මොකද අර සත්‍යයට කැමති හින්දා. ආන්නේක. ඒ අවබෝධයෙන් දෙන්න ඇනුනේ. හැබැයි ඉන්ද්‍රිය වැඩිලා තිබුණේ අතහරින්න තරම්. ආන්නේක. ඉන්ද්‍රිය වැඩිලා තිබෙන්නේ නැහැ. මොකද ඉන්ද්‍රිය වැඩින වැඩපිළිවෙල කරගන්න බැරි වුණා හේතුව ඇයි? සංඝෝපස්ථාන බුද්ධ ශාසනයේ චිරජීවනයේ පිණිස තමයි කටයුතු කරේ. ඒකනේ අර ධනෙ නැති වෙනකන් දීලා නේද? අහලා තියෙනවනේ. ඒ අර ශාසනයේ උන්නතිය නිසා කටයුතු කරපු නිසා මොකද සෝතාපන්න හින්දා බයක් තිබුණේ නැහැ. ප්‍රශ්නයක් නැහැනේ. සතර අපායන් නිදහස් වෙලා. ඒ නිසා මොකද කරේ? පුළුවන් තරම් අර ශාසනයේ චිරජීව ඒකනේ ප්‍රධාන උපස්ථායකුනේ. ප්‍රධාන උපස්ථායකුනේ ඒකයි. මොකද ඒ තරමට කැප වුණා. ඒ නිසා කිව්වා මම මෙච්චර බුදුරජාණන් වහන්සේ අතුරු කරා මේ සංඝ රත්නය අසුරු කරා මනෝභාවනීය ස්වාමීන් වහන්සේලා හිත වැඩපු ඒත් මම මේ වගේ බණක් අහලා තිනවා කියලා මතකයක් නැහැ කිව්වා මෙච්චර. ඒ නිසා මට හරි දුකක් ඇති වුණා මෙච්චර දේ මට අහගන්න අනේ බැරි වුණානේ කියලා. ඒතකොට සරියුත් මහ රහතන් වහන්සේ කිව්වා ගෘහපති අපි මේවා වැඩිපුර මේ බිස්සුන් වහන්සේලාත් එක්ක තමයි කතා කරන්නේ. මොකද ගිහි අයට අතාරින්නව කියන්න බෑනේ නේද? ඒතකොට කිව්වා මේ ස්වාමිනී එහෙම කියන්න එපා. මේවා ගිහි අයටත් දේශනා කරන්න කිව්වා. මොකද ගිහි අයත් ඉන්නවා කිව්වා ආන්න මේවා අවබෝධ කරගන්න පුළුවන් අය. මොකද එයාට වැටුණාද? එයා තේරුණා මට අවබෝධ කරගන්න නේද? වැටහීමක් ආවනේ. මේ නිසා මේක ගිහි අයටත් නිතර කියන්න කිව්වා. ඒක ප්‍රශ්නයක් නෑ කිව්වා. ගිහි අයත් ඉන්නවා කිව්වා අවබෝධ කරගන්න. ඒකට උන්වහන්සේ ඒක බාරගත්තා. අන්න ඒ විදිහට අර බාන්න අවසාන මොහොතේ අර සත්‍ය තුල ඉන්න අයට තමයි කතා කරන්න පුළුවන්. අනිත් අයට කතා කරන්න පුළුවන්කම නැහැ. තව එක් අවස්ථාවක් තියෙනවා. නකුල මාතා කියලා හිටියා. ඒ නකුල පියතුම හොඳට මසනීපුණා. නකුල පියතුම අසනීපුණාට පස්සේ මේ නකුල මාතාව ගිහිල්ලා දැන් අපි පාවිච්චි කරන වැඩ පිළිවෙල නෙවෙයි. දැන් අපි කෙනෙක් තියාගන්න නම් මොකද්ද කරන්නේ? ඉන්න කියනවනේ. නේද? නේද? දැන් මේක වෙනම සිද්ධියක් තමයි වෙන්නේ. දැන් නකුල මාතා දැන් මේ නකුල පියතුමා අසනීපුණාට පස්සේ ගිහිල්ලා කියනවා ගෘහපතිය මේ අපේක්ෂා සහිතව එහෙම මැරෙන්න නම් එපා. මං කෙරේවත් මේ දරුවෝ කෙරේවත් අපේක්ෂා නම් තියාගන්න එපා. අපේක්ෂා සහිතව මැරෙන්න. බුදුරජාණන් වහන්සේ නිඳා කරලා තියෙන්නේ, කරිහා කරලා තියෙන්නේ මේ අපේක්ෂා සහිතව මැරෙන අයට. ඒ නිසා පොඩ්ඩක්වත් අපේක්ෂා තියාගන්න එපා. මේ මම මරණයට පස්සේ මේ නකුල මාතාව කොහොම ජීවත් වෙයිද දන්නේ නැහැ කියලා. ඒව හිතන්න එපා. මට පුළුවන් රෙදි මහන්න අර කිව්වා රෙදි මහන්න පුළුවන්. ඒ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා මං ගැන හිතන්න එපා. ඔයා මැරෙන්න කිව්වා. ඊළඟට කියන්නේ කිව්වා මේ දැන් මම මැරුණට පස්සේ නකුල මාතාව වෙන විවාහකට යයිද දන්නේ. ඒතර මේ දරුවන්ට මොකද වෙන්නේ? එහෙම හිතන්න එපා කිව්වා. මම ගෘහස්ත බ්‍රහ්මචාරී කෙනෙක් කිව්වා. ඒ නිසා මම මේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නේ ආයේ මම මේ විවාහ වෙන කෙනෙක් නෙවෙයි. ගෘහස්ත බ්‍රහ්ම ස්වාමියා ඉන්න කමිතේ ඊට පස්සේ බ්‍රහ්මචාරී. ගෘහස්ත බ්‍රහ්මචාරී කෙනෙක් ඒ නිසා ඒ තත්වයක් අයුදාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට එකින් එක යාගේ තියෙන මේවා කිව්වා. දැන් කිව්වේ මේ අයින් වෙන්න කියලා. අතහරින්න කියලා. දැන් ඊට පස්සේ මොකද උනේ? අහල ඉවරනකොටම රෝගේ අවසానයි. දැන් ඉන්න කිව්වනම් මොකද වෙන්නේ? අනේ කොහොමද දැන් මේ ඔයා ගිහිල්ලා මං දරුවෝ කොහොමද හදා? එහෙම කිව්වනම් ඉක්මනටම යනවා. නේද? ඇයි නේද? ඒවා කියනකොට මරියා බය වෙලා නේද? නේද? එහෙම නෙවෙන්නේ නේද? ඊට පස්සේ එයාගේ හිත පොඩ්ඩක් හරි තිබුණා නම් මේ අනිත් පැත්තෙන් දැන් අද කාලේ එහෙම මම කිව්වොත් එහෙම කිය උඹ මම මරණකන් ඉන්නේ කියලා. යන්න කියන්නේ නේද?
නේද? බලන්න එතකොට අන්න බලන්න සත්‍ය තුල හිටියයිට තමයි සත්‍ය කතා කරන්න පුළුවන්. දැන් අපිට එහෙම කිව්වොත් එහෙම නේද? කියයි මම මැරෙන්නකන්ද බලන් ඉන්නේ කියයි මට මැරෙන්න කියන්නේ. නේද? ආන්න ඒක බලන්න සත්‍ය තුල හිටියයිට තමයි සත්‍ය කතා කරන්න පුළුවන්. එයා කැමති හින්දා අහනවා. ආන්න එයා දැන් හොඳ රහණ හිටියේ ඉඳන් එයාගේ ලේඩත් හොඳ වෙලා නේද? නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ ඔයාට මහා වාසනාවක් මේ වගේ කෙනෙක් ලැබීම ගැන. ආන්න බලන්න එතකොට මේ දැන් අපි බලන්න පාවිච්චි කරන ක්‍රමවේදී නෙවෙයි ඒකනේ අර බුදුරජාණන් වහන්සේ කියන ලෝකේ සත්‍ය සැපේට කැමති. හැබැයි කැමති උනාට දුක උපදින දේ තමයි කරන්නේ. අන්න ඒකයි මෙතනෙත් බේනද වෙන තියාගන්න ඕන එකට වෙන එකක් තමයි එකට යන්න කිව්වා. යන්න කියනකොට හිටියා. අන්න ඉන්න කිව්වනම් මොකද වෙන්නේ? කල්ැතුම යනවා. අර එක දෙක කියනකොටම නේද? මං කොහොමද දැන් ජීවත් වෙන්නේ මම වෙන විවාහ කරන ඔය යනවා නම් නේද? එහෙම කිව්වනම් එකෙන් දෙකෙන්ම හරිය ඉවරයි. ආන්න ඒක. ඒතර පේනවනේ මේ ධර්මයේ නේද? ඒකයි මේක උඩු බලන් බලා යන එකක් කියන්නේ ඒකයි. මේක ක්‍රමවේද හරි වෙනස්. එහෙනම් කෙනෙක් තියාගන්න ඕන නම් අන්න කරන්න ඕනේ. හැබැයි සත්‍ය ඉන්න අයට විතරයි. අනිත් අයට කියන්නේ කිව්වොත් එහෙම ප්‍රශ්නයක් බවට පත් වේවි. ඒකයි මේ ලෝකේ අපි ඒකයි අපිට මේ ඇත්ත පාවිච්චි කරන්න බැරි අර සද්ධාව නැති නිසා, කැමැත්ත නැති නිසා, නැවත නැවත අහන්න නැති නිසා ඒ සත්‍ය ඊළඟට ඒ ගැන විමසන්නේ නැති නිසා තමයි අපිට ලෝකෙ මේ ඇත්ත කියන එක හරි අමාරු පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්ත පාවිච්චි කරන්නේ නැති හින්දා තමයි ඇත්ත අවබෝධ වෙන්නේ නැත්තේ. සත්‍ය අවබෝධ වෙන්නේ නැත්තේ ඇත්ත නැති නිසා. ඉතින් අපි නිතරම මොකද වෙන්නේ? ඇත්ත වහලා කොළ යටේ දාලා තමයි ඔක්කොම කරන්නේ නේද? දැන් අපි නිවන සැප ලැබේවා කියලා ගහනවා දැන් පොත් ලියුමකේම ලියුවොත් එම නිවන සැප ලැබේවා කියලා කැමතිද? නේද? එතකොට ඉතයි මේ මරන්න හදනවා කියන. නේද? ඒ වගේ தත්ත්වෙට අර ධර්මයේ නේද? සත්‍යපත් වෙලා. මිනිස්සු හරි අකමැති. අනිත්‍යවත සංඛාරා කියන ගාතාව කිව්වොත් ඕවා කියන්නේ මලකෙවල් වලනේ. නේද? එහෙම කියනවා නේද? ඕවා කියන්නේ මලකෙවල් වල. සතිපට්ඨාන සත්‍යයන කරොත් එහෙම කියන ඕවා කියන්නේ මලකෙවල් වල. හොඳ නැහැ කියනවා සතිපට්ඨාන සත්‍යයන කරන්න. එහෙම අහලා තියෙන්නේ නේද? ඒ තරමට බලන්න අර සත්‍යයේ පාවිච්චි කරන හැටි අපි. ආනික ඒකයි සත්‍ය ආරක්ෂා කරන්නේ නැති හින්දා තමයි ලෝකේ අපිට යම්තම් හරි සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ වැඩපිළිවෙල අපි අරගෙන ගියොත් අන්න සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සත්‍ය කියන එක අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් ප්‍රශ්න තියෙනවා නම් වෙලත් ගිහිල්ලා ආන්න පුළුවන්. එනන් නතර කරන්නේ බලන්න. රහතන් වහන්සේ නමක් රහත්භාවයේ අරහත්භාවයට පත් වුණාට පස්සේ ඉතින් හාට සද්ධාව කියන එක ඉතින් හාට පිටන්නේ නැහැ නේද? තියෙනවා කියන්නේ සද්ධාව තියෙනවා නමුත් සද්ධාව ඊට පස්සේ ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. අර බුදුරජාණන් වහන්සේ එකතන කියන්නේ මේ සරුත් මහ රහතන් වහන්සේට යම් කාරණයක් කිනතුර කියන මම භාග්‍යතුන් වහන්සේ කිනින්ද පිළිගන්නේ නැහැ කියලා. මම මේක අන්න කියන හින්දා නෙවෙයි මමම මේක අවබෝධ කරගන්නවා කියන. එතකොට තව ස්වාමීන් වහන්සේ නමකින් අහනවා මේ මූසිල කියලා ස්වාමීන් වහන්සේ නමකින් මේ ඔබ වහන්සේ මේ ඉපදීම මේ ජරා මරණ කියන එක ඉපදීම නිසා හටගත්තා කියන එක සද්ධාවෙන්ද පිළිගන්නේ. එහෙම නැත්නම් කැමැත්තෙන්ද? එහෙම නැත්නම් ඇසීම නිසාද? එහෙම නැත්නම් මේ කරුණ කල්පනා කරපින්දාද? එහෙම නැත්නම් මතයක් හැටියට අරගෙනද මේ ජරා මරණ කියන එක ජරා මරණ ශෝකමේ ඉපදිච්ච නිසා කියන එක. ඒතර කියනවා මම මේ කැමැත් මේ සද්ධාව නිසාවත් නෙවෙයි, ඒ රුචිය නිසාවත් එහෙම නෙවෙයි. අහං ජානාමි පස්සාමි මම දන්නා දකිනා දෙයක් තමයි ජාතිපත්‍ය ජරා මරණ කියන්නේ. මේ ඉපදීම නිසා තමයි ජරා මරණ ශෝක පරිදේක අහං ජානාමි පස්සාමි මම දන්නා දකිනා දෙයක්. ආන්නේකයි. ඉතින් ඒට ඉස්සෙල්ලා තමයි අර මේව කරන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒකනේ රහතන් වහන්සේලාට කියන අස්සද්දෝ කියලා කියන්නේ. අස්සද්දෝ කියන්නේ රහතන් වහන්සේලාට ශ්‍රද්ධාවක් නැහැ කියනවා. අස්සද්දෝ අකතඤ්ඤෝ කියන්නේ කෙලෙහි ගුණ සැලකිල්ලක් නැහැ. ඒ කෙලෙහි ගුණ සැලකිල්ල නැති කාටද? පංච උපාදානස්කන්ධයට අන්න කළ ගුණ සැලකිල්ලක් නැහැ. අස්සද්දෝ අකතඤ්ඤෝත්‍ය කියලා මේ ධම්මපදයේ ගාතාවක් තියෙන්නේ. රහතන් වහන්සේලා අස්සද්ද කියලා කියන්නේ ඒක පිළිගත්තේ නිසා නෙවෙයි අවබෝධයෙන් අන්න ඉන්නේ. එතකන් තමයි ශ්‍රද්ධාව
අවශ්‍යයි. රහත් වෙනකොට පරිපූර්ණ වෙනවා. අන්න ඒකයි. ඒ නිසා මේ ඔක්කොම අවබෝධ කරගත්තේ හින්දා ආයි පිළිගන්න දෙයක් නැහැ. අනිත් අයට ශ්‍රද්ධාව අවශ්‍ය. මොකද ඉතිරියව පිළිගන්න ඕනි කට්ටිය. මං තව මේ මගේ කියන්නේ මේ අනාගාමී ඒ වගේ අය අනිවාර්යෙන් ඊටු ටික පිළිගන්න ඕනේ අවබෝධ කරගන්න. දැන් අනාගාමී කෙනා හිතුවොත් මම මට අය මොකුත් නැහැ කියලා එතකොට යන්න බෑ. ආන්න එක ඒ වගේ. ඉතින් ඒ නිසා මේ රහත් වෙනකම් පරිපූර්ණ වෙන්නේ නැහැ. රහත් වුණාම ශ්‍රද්ධාව තියෙනවා. නමුත් ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ එතකොට. ශ්‍රද්ධාව පරිපූර්ණ වෙලා. ඒකයි. එතකොට ආයි ශ්‍රද්ධාව පාවිච්චි කරන්න දෙයක්වත් නැහැ. මේ මුකේටවත් මොකද පරිපූර්ණ වෙලා තියෙන එකයි සත්‍යයට පැමිණලා තියෙන. පැමිණුණාට පස්සේ ඕනේ නේද? යම් තැනකට ගියා නම් උපකාරක වේවා. ඒ ගියාට පස්සේ ඕනේ නැහැ. ඒක නම් ගඟෙන් එතුරුනාට පස්සේ ආයෙ බෝට්ටුව ඕනේ. ඒක අතල්ලා දාලා යන්න ඕනේ. ආයෙ කරේ ගහගෙන යන්නේ නැහැ කියන්නේ ඒ වගේ. ඒකයි. ඒ පාවිච්චි කරපු බෝධිපාශක ධර්ම මොකුත් ඊට පස්සේ අවශ්‍ය නැහැ. නමුත් ඒවා උන්වහන්සේලා පරිහරණය කරනවා. ඒකයි. භාවනාවත් අතහරින්නේ ආයෙමත් ඒක පාවිච්චි කරනවා. කරපු භාවනාව අතහරින්නේ රහත් වුණාට පස්සේ ආයෙමත් කරනවා. මොකද ඒවා ditta ධම්ම සුඛ විහරණයට සහ සති සම්පජඤ්ඤේ වැඩිම පිණිස ඒකයි ධර්ම සාකච්ඡා කරන්නේ ඒකයි. ඒකයි අර ප්‍රශ්න අහන්නේ. ඒ ඇසීම තුළ කියනවා උන්වහන්සේලාගේ ditta ධම්ම සුඛ වෙන්නට ඒක හේතු වෙනවා. මොකද ධර්මයේ උන්වහන්සේලාත් පාවිච්චි කරනකොට සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට වැඩිය වෙනස් වෙනවා. දැන් භාවනා කරලා එනකොට සමහරලා සරියුත් මහ රහතන් වහන්සේගෙන් මේ මහණු හරියට මුහුණ පැහැපැත්තලා කියලා. එතකොට මොකක්ද අද කරපු භාවනාව කියලා අහන. එතකොට කියනවා මම ශුන්්‍යත විහාරයේ වැඩුවා. ඒ විදිහේ විවිධ කමඨාන් කියනවා. එතකොට බලන්නේ අර සාමාන්‍ය ඉන්න භාවනාවට යන්නේ ඉස්සෙල්ලා හිටියට එඩි වෙනස් රහත් මේ භාවනා කරලා එනකොට. ආන්න ඒකයි. ඉතින් ඒ නිසා උන්වහන්සේලාටත් ඒකයි මේ ධර්මයේ පාවිච්චි කරනකොට අර ප්‍රීති සොම්නස් ඒවා වැඩෙනවා. ඒකයි. අර සාමාන්‍යයෙන් වැඩක් කරනකොට වෙලාවකට වැඩිය ධර්මයේ කරනකොට වෙනස් වීම වැඩි. ආන්න ඒකයි. ව්‍යාපාරේ තියෙන වෙලාවේ ප්‍රශ්නයක් නැගුණා. ඒක ගැන පොඩ්ඩක් අහන්න. විකාල භෝජනය කියන සිල්පදය ගැන පොඩ්ඩක් කතා වුණා. මොකද අපි හකුරු දුන්නාම කෙනෙක් කිව්වා මේක විකල කන නිසා මේ සිල්පදේ කැඩෙනවා කියන හකුරු වලට. ඉතින් මම හිතන්නේ ඒක එතන පොඩ්ඩක් කතා වුණ විදිහට මට හිතුණා ඒක ප්‍රශ්නයක් විදිහට අහන එක හොඳයි. මොකද ඒක निराකරණය කරගත්තා නම් හොඳයි කියලා. දැන් විකාල කියන්නේ විකනවා කියන එකට නෙවෙයි. ඒකයි. විකාල භෝජන කියන්නේ සාමාන්‍යයෙන් අර කාලේ ඉක්මවා ගියාට පස්සේ කියන දැන් ආහාරයට ගන්න තියෙන කාලය තමයි උදේ වරුව කියන එක. උදේ වරුවේ තමයි ආහාර ගන්න. ඊට ඉක්මවාට ගියාට පස්සේ තමයි විකාල භෝජනේ. එතනදී මේ ආහාරමය වශයෙන් දේවල් තමයි අන්න හවසට ගන්න හොඳ නැත්තේ. දැන් මේ අපි පාවිච්චි කරන ආහාර කොටස් හතරකට බෙදලා තියෙනවා. යාමකාලික, යාවකාලික, සත්තාකාලික, යාවජීවික කියලා. දැන් අපිට විශේෂයෙන් ස්වාමීන් මේ පරිහරණයේදී හතරක් බෙදලා තියෙනවා. යාවකාලික කියලා කියන්නේ අපි 5න් පස්සේ පිළිගත්ත ආහාරය අපිට 12 වෙනකන් පාවිච්චි කරන්න පුළුවන්. 12න් පස්සේ ඒක පාවිච්චි කරන්න බෑ. ඒ තමයි අපි කන බොන සියලුම ආහාර. ආහාර වශයෙන් මේ ලෝකේ යමක් සම්මත නම් ඒ ඔක්කොම තමයි. දැන් හකුරු ආහාරයක් හැටියට ගන්න නෑනේ. නේද? අකුරු ලෝක සම්මත ආහාරයක් නෙවෙයිනේ. දැන් කිරි වීදුරුවක් කියන්නේ සාමාන්‍ය ආහාරයක්. ඒතර කිරි එහෙම පාවිච්චි කරන්නේ නැත්තේ ඒක. ඒවා ඔක්කොම ආහාර සංඛ්‍යාවට යන. ඒ වගේ පළතුරු ආදී දේවල් තියෙනවනේ. ඒ ඔක්කොම ආහාර සංඛ්‍යාව යමක් තියෙනවනේ. ඒවා අර 12 වෙනකන් විතර පාවිච්චි කරන්න. ඊළඟට යාමකාලික කියලා තියෙනවා. අපිට 12න් පස්සේ අපි කිමු දෙලුම් වීදුරුවක් පූජා කරගෙන ඒක අපිට තියාගන්න පුළුවන්. පාන්දර වෙනකන් තියාගන්න පුළුවන්. පාන්දර වෙනකන් තියාගන්න පුළුවන්. ඊළඟට සත්තා කාලික කියලා තියෙන දින 7ක් තියාගන්න පුළුවන් ඒවා තියෙන. ඒ තමයි හකුරු, බටර්, ඊළඟට මී පැණි, ගිතෙල්, තල තෙල් ඒ වගේ චතුපන්තුරු එහෙම හදන්නේ ඒවා තියාගන්න පුළුවන් දවස් 7ක්. 7න් එහා තියාගන්න බෑ. ඊළඟට යාව ජීව කියන දිව්‍ය ඇති තාක්කල් තියාගන්න පුළුවන්. ඒවා තමයි බෙහෙත් වර්ග. බෙහෙත් වර්ග පිළිගත්තට පස්සේ දිව්‍ය ඇති තාක්කල් තියාගන්න පුළුවන්. ඒ නිසා අර ආහාරමය දේවල් තමයි අර දැන් අපි විකාල භෝජන ශිෂ්ටාපදේ සමාදන් වුණාට පස්සේ ආහාරමය වශයෙන් දේවල් තමයි ගන්න හොඳ නැත්තේ. ඒතකොට ගිලම්පස වර්ග, චතුමන්දුර, හකුරු ඒ වගේ දේවල් ගන්න පුළුවන්. අද කාලේ සමහරට දොඩම්, ටොපි අර මෙතන ඒ වගේ දේවල් උනත්
එහෙම ගන්න පුළුවන්. ඊළඟට චතු මధుර ඒ වගේ දේවල් ඔක්කොම ගන්නවා. හපල කනවා කියන එක නෙමෙයි ඇත්තටම මේක එකයි ආහාරමය වශයෙන් තියෙන දේවල් 12න් පස්සේ ගන්න. විකාල භෝජනා කියන්නේ ඒකයි. භෝජන කියන්නේ කැමරටනේ. විකාල කියන්නේ නුසුසුසු කාලේ ගන්න. ඒකයි ඉර අවරට ගියාට පස්සේ භෝජන ගන්න නැහැ කියන එකයි විකාල භෝජනා කියන්නේ. ඒ නිසා මේ ඒ වගේ දේවල් ගන්න පුළුවන්. දැන් බෙහෙත් බොන අයට මේ චතු මధుර වගේ පාවිච්චි කරන්න පුළුවන්. ජූස් වර්ග පාවිච්චි කරලා බෙහෙත් බොන්න පුළුවන්. දැන් සමහරු මේ බෙහෙත් බොන්න ඕනේ හින්දා විකාල භෝජන ශික්ෂාපදේ හවසට අයින් කරනවා. මං කිව්වා තරහා ගිල්ලේ මොන තරම් ඉන්නේ බෙහෙත් බොන්න නැතු නේද? එක දවසක් බෙහෙත් බිව්වේ නැතුනම මොකද වෙන්නේ නේද? ඉතින් ඒ නිසා මේ අර ආහාරමය වශයෙන් දේවල් තමයි ගන්න ඇත්තේ. ඒ තැඹිලි අරව මේ ඔක්කොම අර ආහාර සංඛ්‍යා දේවල් නිසා තමයි ඒවා ගන්න ඇත්තේ. තැඹිලි වතුර ඊළඟට කියනවා සබ්බං ජඤ්ඤ රසං තපෙත්වා සබ්බං ඵල රසං. සීලූම ධාන්‍ය රසය හැර ඵල රස ගන්න පුළුවන්. ධාන්‍ය රසය ගන්න බෑ. කැඳ වතුර ගන්න බෑ. මුං ඇට වතුර ගන්න බෑ. කඩල වතුර ගන්න බෑ. ඒවා ගන්න බෑ. ඵල රස ගන්න පුළුවන්. ඔය ජූස් වර්ග ගන්න පුළුවන්. ඇපල් අරව මේවා ඒවා හදාගන්න ජූස් වර්ග පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සිල් ගන්න අයටත් ඒවා දෙන්න පුළුවන්. ජූස් වර්ග කරේමි දෙන්නට පුළුවන්. ඒවා ඕන එකක් පරිහරණය කරන්න පුළුවන්. අර ආහාරමය දේවල් තමයි ගන්න හොඳ නැත්තේ. නේ ගලක් කියලා. විශේෂ සිංහල ගලක් නේ. හොඳයි අද දිනේදී තාම සන්තෝෂයෙන්ට ඕනි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි ජීවිත සුවපත් කරගන්න ඒ දේශනා කරපු ධර්මය අපි ශ්‍රවණය කරගත්තා. ඒ නිසා මේ වෙලාවේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උන්වහන්සේ ප්‍රත්‍යක්ෂවම අවබෝධ කරගත්ත ධර්මයක්. ඒකාන්තයෙන් උන්වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණයෙන් යුක්ත. ඒ නිසා උන්වහන්සේ ලෝකේ යථාර්ථය කියන එක උන්වහන්සේ දේශනා කරපු අවබෝධයෙන්ම දේශනා කරපු දෙයක්. ඒ නිසා මේ ලෝකේ යථාර්ථය කියන එක අපි අවබෝධ කරගන්නවා කියලා බලගත්තු ශ්‍රද්ධාවක්, බලගත්තු කැමැත්තක්. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ බණ මම ආයමත් නැවත නැවත අහනවා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරපු ධර්මය මම ආයමත් සිහි කරනවා. ඒ වගේම මේ ධර්මයේ තමයි ඒකාන්තයෙන්ම ජීවිත සුවපත් කරගන්න තියෙන දේ කියන දැඩි මතයක් හිතේ පිහිටුව ගන්න මේ විදිහට අද දිනේදී අපි මේ සත්‍ය ආරක්ෂා කරන්න ඒ අවශ්‍ය කාරණා අපේ හිතේ පිහිටුවා ගනිමු. අද දිනේදී තාම සද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව මේ සෑම දෙනාම තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහුම්කන් දුන්නා. ඒ තුලින් තමන්ගේ චිත්ත සංතාන තුළ වටිනා ගුණාංග බොහෝමයක් වැඩෙනවා. සත්‍ය බෝධි පාශික ධර්ම වැඩෙනවා. මේ විදිහේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ භාවනාමය කුසලයක් එතකොට යෝනිසෝ මනසිකාරය කරනවා නම් භාවනාමය කුසලයක් බණ ඇසීම තුළ සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙලාවේ දාන සීල භාවනාදී වශයෙන් මහා වටිනා පුණ්‍ය සත්‍යයක් සෑම දිනම තමන්ගේ චිත්ත සංතාන තුළ ජනිත රැස් කරගත්තා. ඒ මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයන් නමින් මිය පරලෝකයේ යම්තා ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීන් මේ පින් දැක අනුමෝදන්ව සැපවත් භාවයට පත්වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සාන්ත අමා මහ නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මයන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින දැක අනුමෝදන්ව සැපවත් භාවයට පත්වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සාන්ත අමා මහ නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානිසංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදුපසේ බුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන්
කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් මේ පින්වත් සෑම දිනාටම මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයේ හේතු බලයෙන් හැම දිනාටම සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන රැකී රක්ෂා වෙලෙහිඳන් කටයුතු සාර්ථක කරගන්නත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්නත්, රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා. තව තවත් මේ සම්බුද්ධ ශාසනය තුළ දානාදී පින්කම් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවන් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ උදාර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං Sabbe devanumodantu sabba sampatti siddhya ittavacācammi sampadam puñya sampadam sabbe bhūtānumodantu sabba sampatti siddhya ittavacācammi sampadam puñya sampadam sabbe sattānumodantu sabba sampatti siddhya ඉමිනා පුඤ්ඤ ඉදම්මේ හොඳයි. ඉතාම සද්ධාවෙන් ගෞරවයෙන් මේ වෙලාවේ සිත කරගත් උදාර පුණ්‍ය ධර්මයේ ආනුභාව බලයෙන්ද බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් හැම දිනාටම සිත සාන්ති යහපත උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව අතෝ නිම්මාන සම්පatti මිනාතේ සමි